හරි ඕන මම ආපහු පැහැදිලි කරන්නම් 12:04 අභ්‍යාසය අපි අවසානයේ නතර වෙච්ච තැනින් අද පටන් ගන්න 12:04 අපිට ද හෝම්වර්ක් එක තිබ්බේ කරන්න. අපේ නීති අංක 5 යටතේ කතා කරන්නයි තියෙන්නේ 12.4 අභ්‍යාස මාලාවේ. ඒ කිව්වේ ඕනෑම පාදයක ශූන්‍ය වලෙහි අගය නිකම්ම නිකං එකයි කියන එක. හරි මම පොතේ ලිව්වේ නම් එකයි කියලා. නමුත් මම මතක තියාගන්න කට්ටියට කිව්වා නිකම්ම නිකං එක කියලා. හරි. එහෙමනම් කට්ටිය කතා කරොත් පළවෙනි ගැටලුවේ රෝමාංක 1 x ගේ 8 වෙනි බලයේ බෙදීම x ගේ 8 වෙනි බලය. ළමයි බෙදීමක් තියෙන්නේ පාද සමානයි. බෙදීමේදී බල අඩු වෙනවා. හරි. එහෙමනම් 8න් 8ක් අඩු කරාම බිඳුවයි. එහි අදහස ඇවිල්ලා නිකම නිකන් එකයි ඕනෑම පාදයක ශූන්‍ය බලය. රෝමාංක 2 පාද සමානයි දෙන්නගෙම පාද 2යි p පාදෙට. එහෙනම් බල එකතු වෙනවා ගුණ කරද්දි 4ට එකතු කරාම ඍණ 4ක් බිඳුවයි. එතකොට ඔතන තියෙන්නේ 2යි p ගේ සම්පූර්ණකයේ බිඳුවෙනි බලය. 2යි p ගේ සම්පූර්ණකයේ බිඳුවෙනි බලය. ඉතින් එහි අදහස කියන්නේ නිකම්ම නිකන් එකයි. හරි එතකොට දිව්‍යා අර සම්පූර්ණකයේ බිඳුවෙනි බලය තියෙන්නේ. හරි එහෙම ಗುಣ කරන්න කලින් දිව්‍යා අපි ඉස්සෙල්ලාම දර්ශක සුළු කරන් ඉන්නවනේ. අපිට 2p ගුණ කරන්න බෑ. මොකද දෙන්නගෙම පාද සමානයි. හරි මොකද්ද 2p අරයත් 2p පාදෙට. එහෙනම් පාද සමානයි දර්ශක එකතු වෙනවා. දෙන්නගෙම තියෙන්නේ 2p පාදෙට. ඒ නිසා දෙක වෙනම අරගෙන ಗುಣ කරන්න බෑ. මොකද සම්පූර්ණකේ හතරවෙනි බලයයි උතන තියෙන්නේ. සම්පූර්ණකේ හතරවෙනි බලයයි උතන තියෙන්නේ. රෝමාංක 3 ගත්තොත් හරි රෝමාංක 3 ගත්තොත් ඒකෙදි ලවය තුල වෙනම සුළු කරගත්තා. හරය තුල මං ඉස්සෙල්ලා වෙනම සුළු කරගත්තා. එහෙනම් ඒකේ බල 2යි ඒකේ බල 3යි කියන්නේ ඒකේ බල 5යි. හරය තුලත් ඒ 1යි ඒ 4යි කියන්නේ ඒකේ බල 5යි. බෙදීමේදී බල අඩු වෙනවා. එහෙනම් 5න් 5 අඩු කරාම බිඳුවයි. ඒකේ බල බිඳුවයි කියන්නේ නිකම නිකන් එකයි. රෝමාංක 4ෙදි ලවය තුල හරය තුල වෙනම සුළු කරගත්තා. y4යි y2යි කියන්නේ y ගේ බල 6යි. එහෙනම් දැන් බෙදීමක් තියෙන්නේ පාද සමානයි බල අඩු වෙනවා. 6න් 6ක් අඩු කරාම බිඳුවයි y ගේ බිඳුව. y ගේ බිඳුව කියන්නේ නැවතත් නිකම්ම නිකන් එක කියන එක. හරි. පස්වෙනි කාරණේ ඒ විදියමයි හරය තුල වෙනම ලවය තුල වෙනම සුළු කරගත්තා. එතනදිත් එන්නේ p ගේ බිඳුවෙනි බලය. ඒ කියන්නේ නිකම්ම නිකන් එක. 6 වෙනි ගානේදී ඒ විදියටම හරය තුල වෙනම ලවය තුල වෙනම. එතකොට මම අර දර්ශක සුළු කිරීම හිතෙන් සුළු කරා. ඍණ 2යි ඍණ 4යි කියන්නේ ඍණ 6යි එකම જાතියේ එකතු කරේම ලකුණු. ඍණ 6යි ඒ ඍණ 6ට ධන 6ක් සම්බන්ධ වුණාම බිඳුවයි. ඒක තමයි x ගේ බිඳුව. ඒ විදිහටම හරය තුලත් y ඍණ 2යි y ධන 8යි කියන්නේ ඍණ 2යි ධන 8යි කියන්නේ ධන 6යි ධන 6යි ඍණ 6යි කියන්නේ එතන බිඳුවක් වෙනවා. ඊ දෙනෙක් ගණන් 6ම හරිද? අවුලක් නැතුව ඔක්කොටම ඉතින් එකම උත්තරේ. හැබැයි ළමයි නැවතත් කියනවා නිකම්ම එක කියලා දෙව්ෂාත් දාලා තියන්න එපා. හරි? පියවර පෙන්නලා තියෙන්න ඕනේ. ඊ දෙනෙක්ගේ හරිද වැඩේ? 6ම හරි ගිහලා තියෙනවා. හොඳයි. විදිනිත හරි, අයමි හරි, හර්ෂණි හරි. හොඳයි. බිනූප ගයින්දු 6ම හරි ගිහලා තියෙනවා. හොඳයි. සතුටුමා වාශී. හැබැයි නැවතත් අපි ළමයිට කියනවා නිකම්ම එක කියලා උත්තරේ විතරක් දාලා තියන්න එපා. ක්‍රමේ නැතුව. හොඳයි. ජිත්නි හරි. හොඳයි. එනලි යුතර හරි, දුල්මිනි. වාශි මොකෝ තත්ත්ව එකක් කරදිලා ඇති වාශිකේ ෂෝ සමහර විට. හොඳයි. තිරංජිත් හරි. මය හරි. ජයසංක හොඳයි. හොඳයි. නේතිර සිතුම්දි කරලා තියෙන හොඳයි. අපේ විශාන් මොකෝ තත්ත්වයේ එක්සිට් බිනුරි මං හිතනවා හරි ඇති කියලා. ඔව් හරි. මෙත්නි වැඩේ හරි. බුලත් සිංහල වැඩේ හරි. හොඳයි. දියත්මත් වැඩේ කරගෙන තියෙනවා. දර්ශි හරි ඇති කියලා මං හිතනවා. මිහිත්ම වැඩේ හරි ඇති කියලා හිතනවා. භාග්‍ය වැඩ ටික කරලා ඇති කියලා මං හිතනවා. සනුදි වැඩේ කරගන්න නැති කියලා මං හිතනවා. කෙනෙක් ඉන්නවා S කියලා. කවුද එයා? මට එයාගේ නම වැටෙන්නේ නැහැ. චමත්ක වැඩේ හරි නේද?
හරි අනුදිත් කරලා තියෙන්නේ. S කියලා කෙනෙක් ඉන්නවා. එයා කවුද? හරි ප්‍රශ්න අංක 2ට එන්නම් එහෙමනම්. ප්‍රශ්න අංක 2 ඒකෙදි තියෙන්නේ දැන් ප්‍රශ්න අංක 1යි ප්‍රශ්න අංක 2යි කියවලා බලන්න ප්‍රශ්න ආකාරය මොකක්ද කියලා. පළවෙනි එකේ අපිට කිව්වේ සුළු කරන්න කියලා. හොඳට බලන්න ප්‍රශ්න ආකාරය. ප්‍රශ්න අංක 2 අපිට කියන්නේ මොකක්ද? අගය සොයන්න කියලා. එතකොට ළමයි ප්‍රශ්නේ ආකාරය තුන දෙකක්. පළවෙනි එකේදී සුළු කිරීමක් විතරයි. දැන් අපි පළවෙනි එකේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි සුළු කරන් යන්න කියන එක විතරයි. හැබැයි දෙවෙනි එකේදී අපි යම්කිසි අගයක් හොයන්න. දැන් පළවෙනි එකේත් අපි සුළු කරලා යම් අගයක් හෙව්වා. ඒක හරි. දැන් එක තමයි පළවෙනි එකේ ඔක්කොටම ආවේ. හරි දෙවෙනි එකේ කෙලින්ම කියනවා ඒ කියන්නේ අපිට භාගයට නවත්තන්න බෑ සුළු කරලා. අපි අවසානයේ යම්කිසි අගයක් හොයන්නත් ඕන. ඒකයි දැන් ප්‍රශ්න අංක 2 තියෙන විශේෂත්වය වෙන්නේ. හරි? හරි. මුලින්ම ප්‍රශ්න අංක 2 එහෙමනම් බලමු අපි ඒක අපේ ළමයි කොච්චරක් දුරට හරිද කියලා. ප්‍රශ්න අංක 2 එහෙමනම් රෝමාංක 1 2 බිඳුවෙනි බලය වතාවක් 3 බලයක් නැහැ දර්ශකයක් නැහැ අපි එක දෙමු ළමයි. හරි දර්ශකයක් නැත්නම් අපි දර්ශකයක් දෙනවා කියලා කිව්වා. අපි එක දෙමු. එහෙමනම් දැන් හිතුවොත් කල්පනා කරලා 2 බිඳුවෙනි බලය කියන ළමයි නිකම්ම නිකන් 1 3 පළවෙනි බලය කියන ළමයි 3ම තමයි. එහෙනම් 1 කරත් 3 3යි. මෙන්න රෝමාංක 1. රෝමාංක 2 සැලකුවොත් ඍණ 4 බිඳුවෙනි බලය. පාදයේ ඍණ උනාට ගැටලුවක් නැහැ. අපිට යව ධන කරන්න බෑ කොහොමත්. ඍණ දර්ශකයක් આવුත් විතරයි අපිට ඒක ධන දර්ශකයක් කරන්න පුළුවන්. ඒ නිසා ඒක පටලවා ගන්න එපා. එහෙනම් ඍණ 4 බිඳුවෙනි බලය. මේ සම්පූර්ණ එකේ බිඳුවෙනි බලය. ඉතින් කතාවක් නැහැ. නිකම්ම නිකන් එකයි. රෝමාංක 3 x බෙදීම y ගේ බිඳුවෙනි බලය එකතු කිරීම 1. ඉතින් මේ සම්පූර්ණ අගයේ බිඳුවෙනි බලයක් තියෙනවා. ඒ කියන්නේ නිකම්ම නිකන් එකයි. එන එකට එකතු කිරීම 1 කියන්නේ කට්ටිය 2යි. රෝමාංක 4 ගත්තොත් x ගේ දෙවෙනි බලය බෙදීම y ගේ දෙවෙනි බලය සම්පූර්ණ එකේ බිඳුවෙනි බලය තියෙනවා. එහෙනම් මේකේ අදහස කියන්නේ සම්පූර්ණ එකේ බිඳුවෙනි බලය. එතනත් කතාවක් නැහැ. කෙලින්ම නිකම්ම නිකන් එකයි. අංක 5 ගත්තොත් 5 බිඳුවෙනි බලය ධන 1. ඉතින් මෙහි අදහස 5 බිඳුවෙනි බලය කියන්නේ නිකම්ම නිකන් එකයි. එක එකතු කිරීම 1 ඇවිල්ලා අන්න 2යි. එක එකතු කිරීම 1 කියන්නේ 2යි. රෝමාංක 6 දෙකේ 3න් 2හි බිඳුවෙනි බලය. මේ සම්පූර්ණ එකේ බිඳුවෙනි බලය. එහෙනම් මේකේ අදහස 3න් 2 කියන එකේ සම්පූර්ණ එකේ බිඳුවෙනි බලය නිකම්ම නිකන් 1. රෝමාංක 7 2යි AB ගේ සම්පූර්ණ බිඳුවෙනි බලය අඩු කිරීම 2. 2 බිඳුවෙනි බලය. එහෙනම් මේකේ අදහස 2යි AB කියන සම්පූර්ණ එක්කෙනාගේ බිඳුවෙනි බලය කියන්නේ නිකම්ම නිකන් 1යි. මෙතන අදහසත් නිකම්ම නිකන් 1යි. එකෙන් එකක් අඩු කරොත් ළමයි අගේ ඇවිල්ලා බිඳුවක් ඒවි. රෝමාංක 8 ABC කියන තුන්දෙනාගේ සම්පූර්ණ එකේ බිඳුවෙනි බලය. ඉතින් මේ සම්පූර්ණ එකේ බිඳුවෙනි බලය කියන්නේ ඊයගේ නිකම්ම නිකන් 1 කියන එක. ඔන්න පළවෙනි ගණන් 8 එහෙමනම් කොච්චරක් දුරට අපේ ළමයි සාර්ථකද බලන්න. හොඳයි 8ම හරි ගිහිල්ලා තියෙනවා නම් හොඳයි.
හරි එක්කෙනෙක්ට වගේ තියෙනවා ගැටලුවක් ඇහෙන්නේ නැතුව යන ගැටලුවක්. ඒ වගේ වෙලාවට කට් කරලා ආපහු ලොග් වෙන්න. එතකොට හරියාවි ඕක. හොඳයි දෙකක් හරිදී අවශ්‍ය එහෙමනම් අනුෂ්ක ශාමික හරි ඇති කියලා හිතනවා. ඔව් එයා හරි. චමත්ක මොකද තත්ත්වය හරිද? කෞෂාන් ගුණතිලක හරි. සයුරි හරි. කියනොලි හරි. ගයින්දු කරලා තියෙන වැඩේ හරි. දුල්මිනි මං හිතනවා වැඩේ කරලා ඇති කියලා හරි ඇති කියලා. හොඳයි චමත්ක හරිලු. උලස්සින් වල හරි. චතුර ජයසංක හරි. ඒ සියලුම ගණන් වලදී නැවතත් කියනවා පිළිතුර ගැනීමේ ක්‍රමයක් රමිත රබුකැල්ල අපි නිකම්ම උත්තර දාන්න බෑ හිතෙන් පිළිතුර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රමයක් තියෙන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ හරි ඒ දේවල් ඒ ආකාරයෙන් ලියලාද කියන එක බලන්න හොඳයි දැන් සමහර ගණන් වල කෙලින්ම සම්පූර්ණ පාදයේ බින්දුවෙනි බලය තිබ්බොත් කෙලින්ම එක දාන්න පුළුවන් ඒක අවුලක් නැහැ හැබැයි සමහර ගණන් වලදී අපිට දැන් හදන්න දැන් ඔය පළවෙනි ගණන වගේ ගත්තොත් ඒක හදන පියවරක් ආවා ඒ පියවර හරි පිළිවෙලට තියෙන්න ඕනේ හරි හොඳයි දෙකක් කරදී දුල්මිනි මං හිතන ඔක්කොම හරි කියලා බිනු මොකෝ තාත්තේ මතක විදියට දෙවෙනි දවසේ ඔබ සම්බන්ධ වෙලා හිටියේ නැද්ද කොහෙද බිනු හොඳයි ශනුල හරි වැඩේ ඔන්න දෙවෙනි අභ්‍යාසය එහෙමනම් හතරවෙනි අභ්‍යාසය එහෙමනම් අපේ දර්ශක නීති අංක 5 යටතේ කරන්න තිබ්බ ඕනෑම පාදයක ශූන්‍ය බලයේ අගය නිකම්ම නිකං එකයි කියන කතාව. හරි බිනුලි එහෙමනම් හරි. හරි බිනුරි හිටියා බිනු හිටියේ නෑ මං හිතන්නේ. බිනුරි හිටියා. ඔව් ඔබ හිටියා මට මතක විදියට බිනු හිටියේ නෑ. දෙවෙනි දවසේ ගණන් ටික හදද්දි හිටියේ නැද්ද කොහෙද? හරි. ඊපස්සේ මම යනවා එහෙමනම් බලන්න පස්වෙනි ගානට පස්වෙනි අභ්‍යාසෙට. ඔව් ඒක තමයි මං කිව්වේ දැන්. වැඩ ටික බලන්නේ නැති කියලා හිතන්නේ නැති. හිතනවා මම එහෙමනම් කවුද විදුනිත උදව් කරන්නේ නැති මොනවද කරේ කියලා කියන්නේ එයාට. මම දෙවෙනි දවසේ රෙකෝඩින් එක අද රෑ වෙනකොට දානවා. ඒ වුණොත් නැවත ඒක බලා ගන්න. හරි. එහෙනම් පස්වෙනි අභ්‍යාසයට යන්නම්. පස්වෙනි අභ්‍යාස මාලාව තුළ තියෙන්නේ අපේ නීති පහේ තිබෙ ඊළඟ වැදගත්ම නීතිය වෙච්ච බලයක බලයක් අවස්ථාව. හරි. බලයක බලයක් අවස්ථාවේදී මම කිව්වා මොකද්ද වෙන්නේ කියලා. ඕනෑම බලයක බලයක් තිබ්බොත් ඒ කියන්නේ බලයක් පිට බලයක් අපි මොකද කරනවා කිව්වේ ඒ කියන කාරණේ තුලින් බල ಗುಣ කරන්න කිව්වා. බලයක් පිට බලයක් තියෙන අවස්ථාවක් තිබ්බොත් බලයක් පිට බලයක්. ඒ කියන්නේ බලයක් උඩ තව බලයක් තිබ්බොත් ඒ බල දෙක මොකද කරනවා කිව්වේ ಗುಣ කරගන්න කිව්වා. හැබැයි එහෙම ಗುಣ කරද්දි අර කිව්ව වරහන ඇතුලේ තියෙන සෑම බලයක්ම අර එළියේ තියෙන බලය තුලින් ಗುಣ කරන්න ඕනේ. හරි. එහෙනම් පස්වෙනි අභ්‍යාස මාලාවට යමු බලන්න මේ විදියට වෙලාද කියලා 12.5 අභ්‍යාස මාලාව තුළ. රෝමාංක 1 2 4 සම්පූර්ණ එකේ දෙවෙනි බලය. නැවතත් 12.5 පළවෙනි ප්‍රශ්නේ කියවලා බලන්න. ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? සුළු කරන්න කියලාද? අගය හොයන්න කියලාද කියලා. දෙව්ෂාත් මං කියන එක පැහැදිලි ඇති. මං කියන්නේ තා වැදගත් කොටසක්. සුළු කිරීමද අගය සෙවීමද කියන එක නැවතත් ඔළුවට ගන්න. සුළු කිරීමද මේ කියන්නේ අගය සොයන්නද මේ කියන්නේ. දැන් ওই ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකක්ද? අගය හොයන්න කියන්නේ. මේකේ අහලා තියෙන්නේ අගය හොයන්න කියන්නේ. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? මේකේ අගය සොයන්න ඕනේ. එහෙමනම් බලයක් පිට බලයක් තියෙනවා. බල වැඩි කරන්න. එහෙනම් 4 වරක් 2 8යි.
4 වරක් 2 8යි. හැබැයි දැන් 2 8 කියද්දී 2 8 කියලා නවත්තන්න බෑ. ඒ සුළු කිරීම. මේගොල්ලෝ අගේ වන්නත් කියනවනේ. එහෙනම් මේකේ අගේ හෙව්වොත් අපිට එවි 2 8 පැත්තක හදලා බලන්න. 2 පැටව් 8 දෙනෙක්ව ලියලා අපිට එවි කීයක් කියලාද? 256ක් කියලා. රෝමාංක 2 3 දෙවෙනි බලයේ ඍණ 1. එහෙනම් බලයක් පිට බලයක් තියෙනවා ළමයි. බලයක් උඩ බලයක් තියෙනවා. එහෙනම් බල වැඩි වෙනවා. එහෙනම් දෙවරක් ඍණ 1 දෙවරක් ඍණ 1 දෙවරක් 1 2යි ධනයි ඍණ වැඩි කරාම ඍණ. එහෙනම් ඍණ 2යි. හැබැයි දැන් ඕක උතනින් යන සුළු කරන්න බෑ අපිට. ඇයි? ඍණ දර්ශකය. ඍණ දර්ශකයක් තියාගෙන අගේ හොයන්න යන්න බෑ අපිට. එහෙනම් කරන්න තියෙන හොඳම වැඩේ මොකක්ද? ඒක ධන දර්ශකයක් කරගන්න. එහෙනම් ධන දර්ශකයක් කරගන්නේ කොහොමද? ඉන්න තැන මාරු කරලා. එහෙනම් 3 ඍණ 2 තල්ලු කරනවා පල්ලෙහාට. 3 ධන 2යි. එහෙනම් 3 ධන 2 කියන්නේ කීයද? 3 රත් 3 කියන එක. අන්න ළමයි 9යි. එහෙනම් එක බෙදීම 9ක් කියලා ඒක. අන්න පිළිතුර රෝමාංක 2ට. රෝමාංක 3 2 3 සම්පූර්ණකයේ දෙවෙනි බලය ධන 2හි බිඳුව. එහෙනම් වරහන් ඉවත් කිරීම බලයක් පිට බලයක් තියෙනවා බල වැඩි කරා 2 6 වෙනි බලය. 2 බිඳුවෙනි බලය කියන එකේ අදහස නිකන් 1. එහෙනම් 2 6 කියන්නේ 32යි නෙමේ 64යි. 64ට එකතු කිරීම 1 කියන්නේ 65යි. මෙන්න එහෙමනම් රෝමාංක 3. රෝමාංක 4 සලකනවා නම් රෝමාංක 4 පහේ දෙවෙනි බලයේ සම්පූර්ණකයේ ඍණ 1 එකතු කිරීම 1 බෙදීම 5. මුලින්ම වරහන් සුළු කිරීම බලයක් පිට බලයක් තියෙනවා බල වැඩි කරා දෙවරක් ඍණ 1 ඍණ 2යි. දැන් ළමයි ඍණ දර්ශකයේ තියාගෙන මුකුත් කරන්න බෑ තැන මාරු කරමු. පහේ ඍණ 2 පල්ලෙහාට යද්දි පහේ ධන 2යි. දැන් අපිට පුළුවන් පහේ දෙවෙනි බලය කියන්නේ කීයද කියලා හිතන්න 25යි. එහෙනම් 25න් 1යි 5න් 1යි එකතු කරන්න තියෙන්නේ. සාමාන්‍ය භාග සුළු කිරීම ඔන්න 7 වසර පන්තිය භාග සුළු කරන්න හරය අසමාන සුළු කරන්න බෑ සමාන කරගන්න ඕනි. මේක 25න් පංගුවක් නම් උත්සාහ කරලා මේකත් 25න් පංගුවක් කරගන්න ඕනි. උඩ යටයි දෙකම 5න් වැඩි කරන්න. එහෙනම් 25න් 1ට මේක හරය 25ක් කරගත්තොත් 25න් 5යි. එහෙම නේද බලන්නකෝ. එහෙනම් 25න් 1යි 25න් 5යි එකතු කරන්න පුළුවන්. හරය 25මයි දැන් 5යි 1යි එකතු කරා. ඔන්න රෝමාංක 4. රෝමාංක 5 4 බිඳුවෙනි බලයේ සම්පූර්ණකයේ දෙවෙනි බලය ධන මේ ගුණ කිරීම 1. එහෙනම් බලයක බලයක් තියෙන අවස්ථාවක්. එහෙනම් බිඳුවරක් 2 අපේ ළමයි 2යි කියලා දාලා ඇති අපේ රඹුක් කළා එහෙම. බිඳුවරක් 2 බිඳුවයි. එහෙනම් 4 බිඳුවෙනි බලය කියන්නේ නිකම්ම නිකන් 1යි. එහෙනම් 1 වරක් 1 කියන්නේ 1යි. ගොඩක් කට්ටිය මෙතන දාලා ඇති බිඳුවරක් 2 2යි කියලා. අපේ දේව්ෂාත් එහෙමත් සමහරක් විට දාලා ඇති. රෝමාංක 6 10 දෙවෙනි බලේ සම්පූර්ණකයේ 2. එහෙනම් බලයක බලයක් අවස්ථාවක්. එහෙනම් දෙවරක් 2 4යි 10 4 වෙනි බලය. 10 4 වෙනි බලය කියන්නේ වැඩි කරලා බැලුවොත් තමයි 1.4ක් වේවි. ඒ කියන්නේ 10000යි. 10 4 වෙනි බලය කියන්නේ 1.4ක් වේවි. බලන්න එහෙමනම් 12යි 5 පළවෙනි ගානේ කොටස් 6. කොච්චර දුරට අපේ ළමයි හරිද කියලා. හොඳයි හරි ගිහිලා තියෙනවා කට්ටියට. ගොඩක් කට්ටිය වැඩේ හරි ගිහිලා තියෙනවා රාමිත හොඳයි. හොඳයි ජයසංකත් හරි දේව්ෂාත් මොකද තාත්තේ ගුණතිලක වැඩේ හරි එකක් කරදිලාලු
අවිෂ්ක එකක් කර දීලාලු දෙව්ෂාත්. හොඳයි ඔක්කොම ටික හරි කියලා දෙව්ෂාත් හොඳයි. දුල්බිනි මොකෝ තත්ත්වේ? පහ වැරදිලා ඇති දුල්බිනිගේ සමහරක් විට. ජිත්මිගේ පහ පස්වෙනි කාරණේ වැරදි ඇති. හතරවෙනි එක ගොඩක් විට වැරදි ඇති ගොඩක් අයගේ. අනුෂ්කගෙත් හතරවෙනි එක වැරදිලා ඇති. සිතුම්දී එකක් වැරදි. මෙත්මි මම හිතන්නේ එකක් විතර වැරදි ඇති. මොන 12යි 5 පළවෙනි ගානේ කොටස් 6. අඩුපාඩුවක් ඇතිනම් ටක් ගාලා හරි ගස්ස ගන්න. හොඳයි මම දෙවෙනි කාරණේට යන්නම් ප්‍රශ්නාංක 2ට. ඒකේ අපිට කියනවා මෙන්න මෙහෙම කාරණයක් ප්‍රශ්නාංක 2. හරි ප්‍රශ්නාංක 2 සුළු කරන්න නැවතත් බලා ගන්න. අගේ සෙවීමක් නෙවෙයි කියන්නේ සුළු කරන්න කියලා. හරි සුළු කරන්න හැබැයි වරහන් ඇතුලේ දානවා පිළිතුර ධන දර්ශකයක් සහිතව තියන්නත් කියලා. හරි එහෙනම් ප්‍රශ්නාංක 2 රෝමාංක 1 x ගේ තුන්වෙනි බලයේ සම්පූර්ණකයේ 4 එන ඔන්න මං සුළු කරා 3 4 12යි. එතනින් එහාට තවදුරටත් කරන්න දෙයක් නැහැ. අගේ සෙවීමක් කරන්න බෑ දෙයක් තියෙන්නේ වැඩේ ඉවරයි. ඒක ධන දර්ශකයුත් තමයි එනනම් කොහොමත් තවදුරටත් සුළු කරන්න බෑ අපිට. රෝමාංක 2 p ගේ ඍණ දෙකේ සම්පූර්ණකයේ දෙවෙනි බලය. එහෙනම් බලයක බලයක් ඔන්න ළමයි තියෙනවා. බලයක් උඩ බලයක් තියෙනවා. බල බල වැඩි වෙනවා. එහෙනම් ඍණ දෙවරක් ධන දෙක කියන්නේ ඍණයි ධනයි වැඩි කරොත් ඍණ දෙවරක් දෙක 4යි. ඒක ධන දර්ශකයක් කරොත් ස්ථාන මාරු වීමක් දුන්නා. p ගේ ඍණ 4 පල්ලයට එද්දි p ගේ ධන 4යි. මෙන්න මේ විදියට. අංක 3 a ගේ 2යි b ගේ 2යි ඒ සම්පූර්ණ එකේ දෙවෙනි බලය. ඒ සම්පූර්ණ එකේ දෙවෙනි බලය. එනම් වරහන් ඉවත් වුණොත් බලයක බලයක් අවස්ථාවක් මේ දෙකේ මේ ඇතුළේ ඉන්න දෙන්නවම වැඩි වෙනවා. එහෙනම් a ගේ 4යි දෙවරක් 2 නැවතත් කියනවා බලයක බලයක් වැඩි වෙනකොට වරහන තුල තියෙන සියලුම බල වරහන තුල තියෙන සියලුම බල අර එළියේ ඉන්න බලයෙන් වැඩි වෙන්න ඕන. හරි. රෝමාංක 4 2යි x ගේ දෙවෙනි බලයේ සම්පූර්ණකයේ 3. විශ්වාසයි මේක නම් ගොඩක් කට්ටිය වැරදි ඇති කියලා. 4 නම් හැමෝම වගේ වැරදි ඇති කියලා. ඉස්ලාම කරන්න ඕනේ බලයක් නැති කෙනෙක් ඉන්නව බලයක් දෙන එක. මම හැමතිස්සෙම ඒක කිව්වා. බලයක් නැති කෙනෙක් ඉන්නව බලයක් දෙන්න. එහෙනම් දැන් වරහන් ඉවත් කරොත් 3න් මේ එකත් වැඩි වෙනවා දෙකත් වැඩි වෙනවා. එහෙනම් 2 3වෙනි බලය දෙවරක් 3 6යි. 2 3වෙනි බලය හදලා බලන්න ඕනේ 8යි. එහෙනම් x ගේ 6 වෙනි බලය. බලන්න කී දෙනෙක් රෝමාංක 4 හරිද කියලා. විශ්වාසයි ගොඩක් අය වැරදිලා ඇති. කවුද හරි රෝමාංක 4? හොඳයි අය මේ හරි සිතුම්දි කරලා තියෙනවා හොඳයි. හොඳයි දුල්මිනි කරලා තියෙනවා හොඳයි සතුටුදායකයි. ජිත්මි හරි භාග්‍ය කරලා තියෙනවා හොඳයි. දෙව්ෂාද් අර එක දාලා නැහැ. දෙව්ෂාද් එක තමයි දෙව්ෂාද් මම කිව්වහම සිස්ටම් එක කරන්න ඕනේ වැඩක්. නැතිර කරලා තියෙනවා රමිත කරලා තියෙනවා ලොකු දෙයක්. දිග කරලා තියෙනවා. ජයසංක වැරදිලා ඇති ෂුවර් එකට මාත්තන එක දාලා නැතිව ඇති ජයසංක එකයි වැරද්ද වෙලා ඇති. ඊයවලි හරි. අමාය වැඩේ කරලා සනුල හරි. විදුනිතා මොකෝ තත්ත්වේ මිනිහක් දාලා නැතිව ඇති ෂුවර් එකටම එක. බිනුරි එක දාලා නැතිව ඇති බිනුරි අනිවාර්යෙන් වැරදිලා ඇති ඒ නිසා. සයුරි එයත් දාලා නැතුව ඇති එක ඔව් ඒක තමයි වෙලා ඇති නිසා
සයුරිත් දාලා නැතුව ඇති. උතන දෙකේ එක කියන එක. අදුපමත් ඒ වැරද්දම කරලා ඇති. අර්ශනිත් ඒ වැරද්දම කරලා ඇති. දිව්‍යා ඒ වැරද්දම කරලා ඇති. දෙකේ එක කියන එක දාලා නැතුව ඇති. හොඳයි බුලත් සිංහල කරලා තියෙනවා. මම හිතන්නේ බුලත් සිංහලගේ අක්ක උදව් කරන්නේ නැති බුලත් සිංහලට. ඉතාර එකම වැරද්ද වෙලා ඇති ඒක. දිනුරි ඒක තමයි වැරද්ද වෙලා ඇති. අනේ එතන රවුම් කරගන්න රතු පෑනෙන් වැරද්ද Tamanට වෙච්ච නැවත ඒ වැරද්ද කරන්න එපා. ගයින්දු වැඩේ ඒකම තමයි වෙලා ඇත්තේ. ගයින්දුගේ අක්කත් උදව් කරන්නේ නැතුව ඇති සමහරක් විට. චමත්කත් ඒ වැරද්දමනේ චමත්ක කරලා ඇත්තේ. දෙකේ එක කියලා ලියන්නේ නැතුව ඇති. ඒක තමයි වැරද්ද. ජිත්මිත් ඒ වැරද්දම තමයි සමහරක් විට කරලා ඇත්තේ. දෙකේ එක දාලා නැතුව ඇති. එක්සිට් මොකද ඇත්තේ සද්දයක්බද්දයක් නැහැ එක්සිට්ගේ. වැඩ ටික කරලා ඇති කියලා මම හිතනවා එක්සිට්. අවශ්‍ය වැඩ ටික කරලා ඇති කියලා හිතනවා. මෙත්නික තත්ත්වය මොකද මෙත්නි වැඩ ටික කරලාද? මිහිත්ම මොකද තත්ත්වය හරිද ඒක? ඔක සුලභ වැරද්දක් හරි දෙව්ෂාද අපිට වෙන ගොඩක් ලොකු වැරද්දක් හැමතිස්සෙම වෙන වැරද්දක් අපි වැඩි ගණන් ගන්න යන්නේ නැති එක අතන එක දාන්නේ නැති එක. ඒ නිසා අපි අතින් නිතර වැරදෙන එකක් ඒක. ඒකයි මම කිව්වේ ගොඩක් අය ඔක වැරදිලා ඇති මං අනන්තවත් ඔක මේ කාල සීමාව තුළ දැකලා තියෙනවා ඔක අනන්තවත් වැරදෙනවා අපේ අයට. හරි මං යන්න රෝමංක 5ට. රෝමංක 5 x ගේ 5 බෙදීම x ගේ 2 ඒ සම්පූර්ණ එකේ 3. ළමයි මේක කරන්න පුළුවන් දෙවිදියක් තියෙනවා. එක විදියක් තමයි පළමුව වරහන් ඉවත් කරන එක. ඒ කියන්නේ බලයක බලයක් වැඩි කරගෙන ඉන්න. හැබැයි එහෙම නැත්නම් ඉස්සෙල්ලාම වරහන තුල සුළු කරන්නට හැකි නම් වරහන ඇතුලේ සුළු කරන්න හැකි නම් වරහන ඇතුලේ සුළු කරන්නේ. හරි. දැන් මට පේනවා x5යි x2යි තියෙනවා වරහන ඇතුලේ. මට ඒක සුළු කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා මම ඒක සුළු කරන්නේ. බෙදීමක් තියෙන්නේ පාද සමානයි බල අඩු වෙනවා. එහෙනම් පහෙන් දෙකක් අඩු කරාම x ගේ 3යි. මම ඉස්සෙල්ලාම වරහන ඇතුලේ සුළු කරන් හිටියා. ඒ සම්පූර්ණ එකේ එළිය දැන් 3ක් තියෙනවා. එහෙනම් බලයක බලයක් 3 3 6යි කියලා දාලා ඇති අපේ ළමයි අනුෂ්ක සමහරක් විට 3 3 9ක් කියලා ඇති. එහෙනම් මෙන්න රෝමංක 5. රෝමංක 6 ඒ 3යි b2යි ඒ සම්පූර්ණ එකේ දෙවෙනි බලය. එතන ළමයි අපි කලින් කරපු වැඩේ කරන්න බෑ. මොකද වරහන ඇතුලේ ඉස්සෙල්ලාම සුළු කරන් ඉන්න බෑ. මොකද මෙයා A පාදෙට මෙයා B පාදෙට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔතන කරන්න තියෙන්නේ වරහන් ඉවත් කරගන්න එක විතරයි. එහෙනම් මේ දෙකෙන් මෙයාවත් වැඩි වෙනවා. දෙකෙන් මෙයාවත් වැඩි. එහෙනම් දෙවරක් 3 6යි. ඒකේ බල 6යි. ඒත් එක්කම B2 වැඩි වෙනවා අපෝ මේ එළියේ තියෙන දෙකෙන්. එහෙනම් දෙවරක් 2 වරහන් ඇතුලේ ඉන්න හැමෝම වැඩි වෙන්න ඕනේ. තව දුරටත් ඉදිරියට සුළු කරන්න බෑ පාද අසමාන හින්දා. අංක 7 m ගේ 3 වෙනි බලය n ගේ 2 වෙනි බලය ඒ සම්පූර්ණ එකේ ඍණ 2. දැන් මෙතනත් වරහන ඇතුළේ සුළු කරන් ඉන්න බැහැ ළමයි අපිට. මොකද ඇතුලේ ඉන්නේ පාද අසමානයි. එහෙනම් බලය වැඩි කරොත් 3 වරක් ඍණ 2 ඍණ 6යි n ගේ ඍණ 6යි. දෙවරක් ඍණ 2 ඍණ 4යි. n ගේ ඍණ 4යි. හැබැයි මෙහෙම නවත්තලා දාලා යන්න බෑ. ඍණ දර්ශක තියෙන්නේ. ස්ථාන මාරු වීමක් දෙමු. n ඍණ 4 උඩට යවමු. n ගේ ධන 4යි. m ඍණ 6 පල්ලෙහාට යවමු. m ගේ ධන 6යි. මෙන්න මේ විදිය. එහෙනම් ඔන්න රෝමාංක 7ට අදාළ කාරණේ. හරි. ඍණ දර්ශක ධන දර්ශක කරන්නත් තිබ්බා. එතකොට අපිට ඉන්න තැන මාරු කරා. ඒ කියන්නේ උඩයට මාරු කරා. අංක 8 රෝමාංක 8 p ඍණ 2 ඍණ 4. එහෙනම් බලයක බලයක් ඍණ 2 වැඩි වෙනවා ඍණ 4ෙන්. ඍණයි ඍණයි ධන දෙවරක් 4 8යි. ඒක වැඩේ එතනින් ඉවරයි. p ගේ ධන 8යි. අංක 9 ඒකේ බිඳුවේ සම්පූර්ණකයේ දෙවෙනි බලය වතාවක් ඒ බලයක් නැති කෙනෙක් ඉන්නවා මම බලයක් දෙනවා 1 කියලා. ඒකේ 1.
මෙතන වරහන් ඉවත් කරොත් 0.2 ළමයි බිඳුවම තමයි. එහෙනම් පාද සමානයි බල එකතු වෙන්න ඕනේ. ඕන කෙනෙක්ට මේක නිකම්ම නිකන් 1යි කියලා දාන්නත් පුළුවන්. එහෙනම් පාද සමානයි බල එකතු වෙද්දී 0.1 එකතු කරොත් ඉතින් කොහොමත් එකම තමයි. ඔන්න රෝමාංක 9 කාරණේ. ඔන්න රෝමාංක 9 කාරණේ. බලන්න ගණන් 9ෙම හරි ගියපු අයෙක් ඉන්නවද කියලා එතන. රෝමාංක 9 කාරණේ. හරි ගිහලා තියෙනවා. තුන්දි වැඩේ හරි. එකක් වැරදිලා තියෙනවා. හොඳයි. අකක් හරි ගිහලා තියෙනවා. අනුල ඔක්කොම ටික හරිලු. දුල්මිනි හරිලු. අනුෂ්ක හරි ඇති කියලා හිතනවා. හොඳයි. භාග්‍ය හරි එකක් වැරදි. හොඳයි. හොඳයි. අමයි ඔක්කොම ටික හරි ගිහලා තියෙනවා. හොඳයි. හඳුනනවා හරි. හොඳයි. ශෛරිත් 8ක් හරි. හතරවෙනි එක තමයි වැරදිලා ඇත්තේ. පුලස් සිංහල හරි. බිනුරි එකක් වැරදි. ඔන්න එහෙනම් අපි පටන් ගත්ත දර්ශක කියන පාඩමේ අවසානය එහෙමනම් අද ඉවර වෙන්නේ. අර කිව්ව නීති 5 යටතේ කරන්න තිබ්බ කාරණා ටික. හරි. එච්චරයිනේ ළමයි අපි කරන්න කිව්වේ. එවනේ. තිරංජිත් වැරදිලා ඇත්තේ 4වෙනි ගාන වෙන්නේ නැති. හොඳයි. එහෙනම් දැන් අපි යන්නම් බලන්න අද දවසේ වැඩේ ආරම්භ කරන්න. හරිද? දැන් මෙතනට වෙනකම් මොකද අඩුපාඩු තියෙනවද? ඉස්සෙල්ලා හරි ගස්ස ගන්න ඉදිරියට යන්න කලින්. මොකද හරිද දැන් මෙතනට වෙනකම් ඉදිරියට යන්න පුළුවන්ද? හරි. දෙව්ෂාද් මෙච්චරයි නේද හෝම්වර්ක් දුන්නේ? තව දුන්නද හෝම්වර්ක් එකක් මොකුත්? නෑ නේද? හරි. මෙන්න මේක පොඩ්ඩක් මාක් කරගන්න. තව පැති දෙකක් හිස් තැනක් තියාගන්න. පැති දෙකක් ඉඳ තියාගන්න. මිශ්‍ර අභ්‍යාසයේ තියෙනවා පිටු අංක 30. ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක කරන්න. තව පැති දෙකක් ඉඳ තියාගන්නකෝ. CR පොතේ කරන කට්ටිය නම් එක පැත්තක් ඇති වෙයි. අනිත් පොතේ කරන කට්ටිය නම් පැති දෙකක් තියන්න වෙයි. පිටු අංක 30 මිශ්‍ර අභ්‍යාසයට ඉඳ තියාගන්න. මම ඒක ඊළඟ දවසේ කතා කරන්න. පිටු අංක 30 මිශ්‍ර අභ්‍යාසයට ඉඳ තියාගන්න. ඇහුණද අපේ කට්ටියට ඒක? පිටු අංක 30 මිශ්‍ර අභ්‍යාසයට ඉඳ තියාගන්න පැති දෙකක්. පැති දෙකක් තියාගන්න. CR පොතේ ලියන අයට නම් එක පැත්තක් ඇති. ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක කරන්න. හරිනේ. දැන් එහෙනම් අද දවසේ මාතෘකාව ලියමු. අපේ ඊළඟ කොටස 13 වෙනි පාඩම සංඛ්‍යා වැටීම සහ විද්‍යාත්මක අංකන. මාතෘකාව ලියන්නේ වැටීම හා විද්‍යාත්මක අංකන. ප්‍රධාන මාතෘකාව පාඩම් අංක 13 වටීම හා විද්‍යාත්මක අංකන. වටීම හා විද්‍යාත්මක අංකන. පාඩම් අංක 13 අච්චුපොතේ. තවත් සරල පාඩමක් මේ ටර්ම් එකේ අපිට කතා කරන්න තියෙනවා. වටීම හා විද්‍යාත්මක අංකන. පාඩම් අංක 13. වටීම හා විද්‍යාත්මක අංකනය. හරිද ළමයි අපි යමුද එහෙමනම් වැඩේ හරිනේ ඉවරතනේ.
අනුමාතෘකාව ලියන්න විද්‍යාත්මක අංකණය කියලා. අනුමාතෘකාව ලියන්න විද්‍යාත්මක අංකණය කියලා. මුලින්ම කියලා දෙන්න හදන්නේ අද විද්‍යාත්මක අංකණය කොටස. වටීම කියන කොටස අපි 6 වසරේදී මුලින්ම ඉගෙන ගන්නවා. දේවශාට මතක නම්, රමිතට මතක නම්, ජිත්නිට මතක නම් 6 වසරේ ඔයගොල්ලෝ හිටියා. ජයසංකර මතක නම්, හරි. තව 6 හිටපු කට්ටිය ගොඩක් ඉන්නවා මගේ. ඒගොල්ලන්ට මතක නම් 6 දිත් අපි සංඛ්‍යා වැටීම කියන කාරණේ ගැන කතා කරා. සංඛ්‍යා වැටීම කියන කාරණේ. ඒක පොඩ්ඩක් වැඩිපුර මේ අවුරුද්ද තුල කතා කරනවා. හැබැයි අද දවසේ මුලින්ම බලාපොරොත්තු වෙන්නේ පාඩමේ මුල් කොටස විදියට විද්‍යාත්මක අංකණය කියලා දෙන්න. මොකක්ද මේ විද්‍යාත්මක අංකණය කියන්නේ කියලා. හරි අනුමාතෘකාව ලියන්නේ විද්‍යාත්මක අංකණය. හරිද? අනුමාතෘකාව විද්‍යාත්මක අංකණය. පොඩි හැඳින්වීමක් මම කරන්නම්. ඊට පස්සේ කියන්නම් ඇත්තටම මොකක්ද මේ විද්‍යාත්මක අංකණය කියන්නේ කියලා. හරි? හරි මං කියන්නද? හරි? කට්ටිය ලෑස්තිද? හරි මෙන්න මෙහෙම ලියාගමු. ඉස්සෙල්ලා පොඩ්ඩක් හැඳින්වීම ඊට පස්සේ මම බෝඩ් එකට ගිහිල්ලා කරන්නම්. බලාගන්න මොකද්ද ඇත්තටම මම කියන්නේ කියලා. ඉස්සෙල්ලා පොඩ්ඩක් නිර්වචනය පොඩ්ඩක් ලියාගන්න. මොකද්ද ඇත්තටම විද්‍යාත්මක අංකණයක් කියන්නේ කියලා. ඇත්තටම අංකණයක් කියලා කියන්නේ ළමයි යම්කිසි ක්‍රමවේදයක්. දැන් අපි ඉලක්කම් ලියනවනේ. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලදී අකුරු ලියනවනේ. ඒ ඔක්කොම අංකන ක්‍රම. දැන් මේ ඔක්කොම සංකේතනේ. අපි ඔක්කොම මේ කරන්නේ අංකන ක්‍රමයක්. සංකේත මගින් නිරූපණය කිරීමක් නේ. ඒ වගේ විද්‍යාත්මක අංකණය කියන්නේ එක්තරා විදියක නිරූපණ ක්‍රමයක්. හරි අපිට යම්කිසි දෙයක් පෙන්වන්න පුළුවන් එක ක්‍රමයක්. දැන් අපි පොදුවේ අපි පොඩි කාලේ ඉඳලා අකුරු ලියනවානේ සිංහල අකුරු ලියාවි, දෙමළ අකුරු ලියාවි, ඉංග්‍රීසි අකුරු ලියාවි. ඒ ඔක්කොම ඇවිල්ලා අංකන. හරි දැන් අපි මොකක් හරි සංඛ්‍යාවක් ලියනවා නම් ඉලක්කම් පාවිච්චි කරලා ඒ සංඛ්‍යාව ලියනවා. එතකොට එතනදි කරන්නේ යම්කිසි අංකනයක්. ඒ කියන්නේ පෙන්වීමක්, නිරූපණය කිරීමක්. ඒ වගේ විද්‍යාත්මක අංකනය කියන්නේ යම්කිසි නිරූපණ ආකාරයක්. ඒක ටිකක් වෙනස්ම නිරූපණ ආකාරයක්. ඇත්තටම විද්‍යාත්මක අංකනය කියන එක මේ කාරණේ අපි භාවිතා කරන්න මූලික හේතුව තමයි වඩා විශාල හරි එක වඩා කුඩා සංඛ්‍යාවක් භාවිතේ පහසු එහෙම නැත්නම් නිරූපණයේ පහසු ආකාරයකට පෙන්වීම තමයි ඇත්තටම විද්‍යාත්මක අංකනයේ තේරුම. මෙන්න මෙහෙම ඉස්සෙල්ලා ලියන්නකෝ මම බෝඩ් එකේදී ආපහු පැහැදිලි කරන්න. මෙන්න මේක ලියලිමුකෝ. දෙන ලද සංඛ්‍යාවක් ලියාගමු. දෙන ලද සංඛ්‍යාවක් දෙන ලද සංඛ්‍යාවක් දෙන ලද සංඛ්‍යාවක් දෙන ලද සංඛ්‍යාවක් එක හෝ එකට වැඩි එක හෝ එකට වැඩි එක හෝ එකට වැඩි නමුත් එක හෝ එකට වැඩි නමුත් 10ට අඩු එක හෝ එකට වැඩි නමුත් 10ට අඩු 10ට අඩු සංඛ්‍යාවක හා සංඛ්‍යාවක හා සංඛ්‍යාවක හා සංඛ්‍යාවක හා 10 බලයක 10 බලයක 10 බලයක 10 බලයක ගුණිතයක් ලෙස 10හි බලයක 10හි බලයක ගුණිතයක් ලෙස 10හි බලයක් ලෙස ගුණිතයක් ලෙස 10හි බලයක ගුණිතයක් ලෙස නිරූපණය කිරීම 10හි බලයක ගුණිතයක් ලෙස නිරූපණය කිරීම
විද්‍යාත්මක අංකණය ලෙස විද්‍යාත්මක අංකණය ලෙස විද්‍යාත්මක අංකණය ලෙස දැක්විය හැක. විද්‍යාත්මක අංකණය ලෙස දැක්විය හැක. ආපහු කියන්නම් මං ආපහු අහගන්න මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ආපහු මම කියන්න. හරිද? දෙන ලද සංඛ්‍යාවක් එක හෝ එකට වැඩි නමුත් 10ට අඩු එක හෝ එකට වැඩි නමුත් 10ට අඩු සංඛ්‍යාවක හා 10ට අඩු සංඛ්‍යාවක හා 10ෙහි බලයක සංඛ්‍යාවක හා 10ෙහි බලයක ගුණිතයක් ලෙස 10ෙහි බලයක ගුණිතයක් ලෙස 10ෙහි බලයක ගුණිතයක් ලෙස නිරූපණය කිරීම විද්‍යාත්මක අංකණය ලෙස දැක්විය හැක. විද්‍යාත්මක අංකණය ලෙස දැක්විය හැක. මම හිතනවා දැන් හරියට කියලා. දැන් මම කියන්න යන්නේ ඇත්තටම ඔහොම ලිව්වට ඇත්තටම මොකද්ද මේකේ තේරුම කියලා. හරි? දැන් චුට්ටක් බලමු මොකද්ද මේ කිව්වේ ඇත්තටම තේරුම කියලා. හරි? හරි ළමයි ඇත්තටම මෙන්න මේකයි ඔය කිව්ව කතාවේ තේරුම. හරි? උදාහරණය ඔන්න මගේ පළවෙනි උදාහරණය. හිතන්න යම් සංඛ්‍යාවක් අපිට තියෙනවා ළමයි 3000 කියලා හිතන්නකෝ. 3000 කියලා සංඛ්‍යාවක් තියෙනවා. මේ කියන සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න කිව්වොත් හරි මෙන්න මේකයි ඔයගොල්ලෝ කරන්න ඕන දේ. මේ සංඛ්‍යාව අපි කෑලි දෙකකට කඩනවා. කොහොමද කෑලි දෙකකට කඩන්නේ? එක සංඛ්‍යාවක් 10ට අඩු. එකට වැඩි 10ට අඩු සංඛ්‍යාවක් විදියට අනිත් කොටස අපි ලියා ගන්නවා 10 බලයක්. 10 බලයක් විදියට. මොකද්ද මේ 10 බලයක්? අන්න ඔය විදියට යම් සංඛ්‍යාවක් කොටස් දෙකට කඩලා නිරූපණය කිරීම තමයි විද්‍යාත්මක අංකණය කියලා ඔය අපි හඳුන්වලා දෙන්නේ. හරි? කොහොමද කඩන්නේ? මෙන්න මෙහෙමයි කඩන්නේ. අර මුලින් කඩන සංඛ්‍යාව මම කියවනේ 10ට වඩා අඩු වෙන්න ඕනේ කියලා. එහෙනම් 10ට වඩා අඩු සංඛ්‍යාවක් හදන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ බලන්න පළවෙනිම දේ කොහොම මේකේ දශම තිත කියලා. මෙතන නේද එම සංඛ්‍යාවේ දශම තිත තියෙන්නේ. ඕනෑම සංඛ්‍යාවක දශම තිතක් පේන්නේ නැත්නම් අපි උගන්වනවා ඒ සංඛ්‍යාවේ අග ඉලක්කම එහෙම නැත්නම් අන්තිම ඉලක්කමට පිටිපස්සෙන් තමයි දශම තිත තියෙන්නේ කියලා. හරි? එහෙනම් මෙන්න මෙච්චරයි කරන්න ඕනේ. මම මුලින්ම පොඩ්ඩක් විතර දිග ක්‍රමයක් කියලා දෙන්න. ඊට පස්සේ මම මේක එකපාර ගන්න විදියක් කියලා දෙන්න. මොකද ගොඩක් විට ඔයගොල්ලෝ දිග ක්‍රමයට උගන්නාවේ හමුම වගේ. හරි ඊට පස්සේ මම මේක කෙටියෙන් ගන්න විදියක් කියන්න. මෙන්න මේකයි වෙන්න ඕන විදිය. මුලින්ම දශම තිත තියෙන තැන හොයාගන්න. ඒක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ දැන් මේ සංඛ්‍යාව තුලින් කඩන්න ඕනේ අපි 10ට වඩා අඩු ඉලක්කමක් හැදෙන විදියට. එහෙනම් මේ දශම තිත 10ට වඩා අඩු ඉලක්කමක් හැදෙන්න නම් කොතනටද අරන් යන්න ඕනේ? හිතන්න. මේ දශම තිත කොතනටද අරන් යන්න ඕනේ 10ට වඩා අඩු ඉලක්කමක් හදන්න නම්? හිතන්නකෝ දශම තිත මෙතනට අරන් ගියා කියන්නේ. මෙන්න මේ අවසාන බිංදු දෙක මැදට. එතකොට හැදෙන සංඛ්‍යාව 300. කියන්නේ 300යි දශම බිංදුව කියන එකනේ. එතකොට ඒක 10ට වඩා අඩු ඉලක්කමක් නෙවෙයිනේ. එහෙනම් මේ දශම තිත අපි 10ට වඩා අඩු ඉලක්කමක් හදන්න නම් හිතන්නකෝ මෙන්න මෙතනට අරන් ගියා කියන්නේ. 30යි දශම බිංදුව. ඒත් වැඩක් නැහැ නේ ළමයි. ඒත් වැඩක් නැහැ නේ 10ට වඩා වැඩි. එහෙනම් දශම තිත අරන් ආවොත් මේ පළවෙනි ඉලක්කම් දෙක අතරට. ඒ කියන්නේ මෙන්න මෙතනට. එතකොට එන්නේ මොකද්ද? 3.0. ඒක 10ට වඩා අඩුයි නේද? එහෙනම් මේ දශම තිත අපි අරන් එනවා පළවෙනි ඉලක්කම් දෙක අතරට. ඒ කිව්වේ 3.0යි අතරට. එහෙනම් එක් සංඛ්‍යාවක් හදා ගන්නම 3 කිය. ඉන් පස්සේ මේ දශම තිත අපි ඉලක්කම් කීයක් අරන් ආවද බලන්න. ඉලක්කම් කීයක් අරන් ආවද එතකොට
මෙතෙන්ට අරන් එනවනම් 3.4ට අරන් එනවනම් දශම තිත මේ අග කෙලවරේ ඉඳලා ඉලක්කම් කීයක් පාස් කරන් එනවද? ඉලක්කම් 3ක් පාස් කරන් එනවනේ. ඉලක්කම් 3ක් පාස් කරන් එන හින්දා ඒ කොටස අපි ලියා ගන්නවා 1.3 කියලා. 1.3 කියලා දාන්න හේතුව තමයි ළමයි මොකක්ද 1.3 කියලා දාන්න හේතුව? අපි ඉලක්කම් කීයක් පාස් කරන් ආවද? ඉලක්කම් 3ක් පාස් කරන් ආවා. ඒ නිසා තමයි අපි මේක 1.3 කියලා දැම්මේ. ඒ කියන්නේ 1000. දැන් ඉතින් කොහොමද හිතන්නකෝ මෙච්චර දෙයක් කරන්න ඕනෙත් නැහැ. 3 වැඩි කිරීම 1000න් නේද 3000 හැදෙන්නේ. 3 වැඩි කිරීම 1000න් නේද 3000 හැදෙන්නේ. එතකොට මම මේ කරේ වෙන විදියකින් ළමයි මොකක්ද 3000 කියන එක කෑලි දෙකකට කැඩුවා. කොහොමද කෑලි දෙකකට කැඩෙන්නේ? කොහොමද එකකට කඩන්නේ? එක කොටසක් 10ට වඩා අඩු ඉලක්කමක් විදියට අනිත් ඉලක්කම හරි 10 බලයක් විදියට. මේ 10 බලයක් 1000 කියන්නේ 10 බලයක් විදියට කඩනවා. දැන් එතකොට අපේ ළමයි මෙන්න මේකයි කාරණේ. 1000 කියලා කියන්නේ 1.3 කියලා කියන්නේ 10 බලයක් විදියට ලිව්වොත් 10 කීවෙනි බලයද? 10 කීවෙනි බලයද? බිංදු ගානට සමාන බලය ළමයි එන්නේ. බිංදු 3යි කියන්නේ 10 තුන්වෙනි බලය. බිංදු 4ක් තිබ්බනම් ඒකේ තේරුම 10 4යි. මෙන්න මෙහෙම ලියන විදියට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මේ නිරූපණයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? විද්‍යාත්මක අංකණය කියලා. මේක තමයි ළමයි ටිකක් අර අපි මේ එක ස්ටෙප් එකක් අරන් ලියන එක. මේක එහෙම ගන්න නැතුව කෙලින්ම කියන්න පුළුවන්. දැන් මේ පළවෙනි විදියනේ. ඉස්සෙල්ලාම අපි මේක ගුණිතයක් විදියට ලියලා ගන්න විදිය තමයි පළවෙනි. එහෙම නැතුව ඕක කරන්න පුළුවන් ළමයි ඔච්චර දේවල් හිතන්නේ නැතුව මෙන්න මෙහෙම. හැබැයි මොන දේ කරන්නත් ඉස්සෙල්ලාම බලන්න ඕනේ කෝකේ දශම තිත කියලා. දැන් මෙතනනේ දශම තිත තියෙන්නේ. ක්‍රම දෙකේ මොක කරන්න ගියත් මුලින්ම ඔයා හිතන්න ඕනේ දශම තිත කෝක. ඊට පස්සේ මෙන්න මෙච්චරයි කරන්නේ. ඔය දශම තිත අරන් එනම මුල් ඉලක්කම් දෙක අතරට. ඒ කියන්නේ 10ට වඩා අඩු ඉලක්කමක් හදන්න ඕනේ හින්දා. එහෙනම් මුල් ඉලක්කම් දෙක අතරට අරන් එනවා කියන්නේ මෙතනටනේ. ඒ කියන්නේ 3.0. ඉතින් දශම බිංදුව දාන්න ඕනේ. එහෙනම් 3යි වතාවක් ඉතිරි කොටස ලියනවා කෙලින්ම 10 බලයක් විදිහට එකපාර මෙන්න මේ විදිහට 10 කීවෙනි බලයද කියලා. කොහොමද 10 කීවෙනි බලයද කියලා තීරණය කරන්නේ? ඔයා මේ දශම තිත ඉලක්කම් කීයක් ඉස්සරහට පන්නගෙන ආවද කියලා බලන්න. දශම තිත ඉලක්කම් කීයක් ඉස්සරහට පන්නගෙන ආවද? බිංදු ගාන නෙවෙයි. බිංදු ගාන හිතනවා නෙවෙයි. හරි. ඔයගොල්ලෝ නැත්තම් ඔළුවේ වර්ධව වටහා ගන්නවා. මෙයා මේ දාන්නේ පිටිපස්සේ තියෙන බිංදු ගාන තමයි 10 බලයක් විතර. ඒකම නෙවෙයි. ඒක නෙවෙයි උතන කරන්නේ. මේ දශම තිත ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් ආවද කියලා බලන එකයි කරන්නේ. දශම තිත ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් එනවද? 3ක් නේ. ඒ නිසා මේක දානවා කෙලින්ම 10 තුන්වෙනි බලය. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ ළමයි. කෙලින්ම එකපාරම උත්තරේ දාන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් කෑලි දෙකකට කඩලා මුලින්ම 10 බලයක් විදියටත් 10ට අඩු සංඛ්‍යාවක් විදියට මේන සංඛ්‍යාව 10 දර්ශකාකාරයෙන් බලාකාරයෙන් ඉන්පසු ප්‍රකාශ කරනවා. ඕනනම් මෙහෙම ගන්න එකපාර ගන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. හරි. මුලදී අර ඔයගලන්ට පුරුදු කරන්න තමයි මේ විදියට පෙන්නන්නේ. හරි. නමුත් අපිට එකපාරම දෙවෙනි ක්‍රමයට ගන්න පුළුවන්. අංක 1 මොන දේ කරන්නත් කලින් මුලින්ම කරන්න ඕන දේ මොකද්ද? කොතනද දශම තිත තියෙන්නේ? ඒක හිතන්න. අපි තව එකක් හිතමු. උදාහරණයක් හිතමු. හොඳට බලන්නකෝ. එකපාර මේක තේරෙන්නේ නැතුව යන්න පුළුවන්. චුට්ටක් හිතන්න මේක. හරි. ඕන මම තව සංඛ්‍යාවක් ගන්නම්. 213. ඔක විද්‍යාත්මක අංකනේ දක්වන්න කියනවා. හරි. දැන් ඉස්සලාම මේ ගානේදී මොකද්ද කරේ? කෝ දශම තිත කියලා හෙව්වා නේද? මුලින්ම කරේ දශම තිත හොයන එකනේ. මේකෙත් මුලින්ම කරන්නේ දශම තිත කෝ කියලා හොයන එක. ඒක තියෙන්නේ ඉතින් අනේ පේන්නේ නැත්නම් කොතනද? අග කෙලවරේ. එහෙමනේ. එහෙනම් දැන් මේක සංඛ්‍යා දෙකක ගුණිතයක් විතර ලිව්වොත් හරි කොහොමද අපි මේක හදාගන්නේ? එක සංඛ්‍යාවක් හැදෙන්න ඕනේ. මොකක්ද? 10ට වඩා අඩු ඉලක්කමක් යනකම්. එහෙනම් මේ දශම තිත අරන් එන්න ඕනේ කොතනද? 2යි 1යි අතරට. එහෙනම් දශම සංඛ්‍යාව මොකද්ද ලියවෙන? 2.1යි 3. දැන් ඉලක්කම් ටික ලියවෙන්න ඕනේ. මොකද දැන් ඉස්සෙල්ලා නම් ඒව ලිව්වේ නැහැ. ඉස්සෙල්ලා ලිව්වේ නැත්තේ ඇයි? 3.0නේ. ඉතින් කොහොමද දශම බිංදුව කියන්නේ 3ම තමයි. හැබැයි මෙතන දශම තිත මෙතනට අරන් ආවට පස්සේ කියවෙන සංඛ්‍යාව මොකද්ද? 2.1යි 3. ඒක ලියන්න ඕනේ. වැඩි කිරීම අපි ඉලක්කම් කීයක් පාස් කරන් ආවද? දශම තිත පිටිපස්සේ ඉඳලා 2ක් අරන් ආවා. ඒ නිසා මේ කොටස ලියනවා 1.2යි කියලා. ඇයි බිංදු 2ක් දාන්නේ 1.2ක් දාන්නේ ඇයි බං? දශම තිත ඉලක්කම් 2ක් අරන් ආපු ඉන්න. ඇයි එතකොට ඉස්සෙල්ලා 1000 1.3ක් දැම්මේ ඉස්සෙල්ලා දශම තිත ඉලක්කම් 3ක් පාස් කරන් ආපු. එහෙනම් 100 කියන එක දැන් අපිට පුළුවන් දර්ශකාංකණයෙන් ලියා ගන්න. 100 කියන්නේ 10 කීවෙනි බලයේද ළමයි? 10
දෙවෙනි බලය. ඒක හිතන්න දෙයක් නැහැ කොහොමද බලය එන්නේ කියන එක. 100 කියන්නේ කෙලින්ම අපිට 10 2 කියලා ගන්න පුළුවන් බිංදු ගන්න බලලා. බිංදු 2යි කියන්නේ 10 දෙවෙනි බලය. එතකොට ඉස්සෙල්ලා 10 තුන්වෙනි බලය උනේ ඇයි? මෙතන බිංදු 3ක් තිබ්බා. ඒක තමයි මේක කරන්න පුළුවන් ඔන්න දීර්ඝාකාරය. එහෙම නැත්නම් එක පියවරක් ලියලා ගන්න විදිහ. ඕකම අපි අනිත් විදිහට එකපාර උත්තරේ ගන්න විදිහ හිතමු. එකපාර උත්තරේ ගන්න විදිහ හිතමු. දෙවෙනි ක්‍රමයට එකපාර උත්තරේ ගන්න විදිහ. ඒ ක්‍රමේ මං හිතන්නේ මෙහෙම ලියලා ඉන්නවට වඩා වදයක් නැහැ එකපාර ගන්න එක. මෙන්න මෙච්චරයිනේ කල්පනා කරන්න ඕනේ. කෝ දශමතිත කියන එක. දශමතිත තියෙන සංඛ්‍යාවේ පිටිපස්සෙම කෙලවර. පිටිපස්සෙම කෙලවර. එහෙනම් ඒ දශමතිත අරන් එන්න ඕනේ ළමයි 10ට වඩා අඩු ඉලක්කමක් වෙනකන්. ඒතකොට කෙනෙක් කල්පනා කරනවා එයා ඇයි මෙතනටම ගන්නෙ? අපිට බැරියයි මේ 1යි 3යි අතරට දශමතිත ගන්න. 1යි 3යි අතරට දශමතිත ගත්තොත් කියවෙන්නේ මොකක්ද? 21.3. එතකොට ඒක 10ට වඩා අඩු ඉලක්කමක්ද? නැහැනේ. එහෙනම් අනිවාර්යයෙන්ම දශමතිත අපි අරන් එන්න ඕනේ කොතනටද? 2යි 1යි අතරට. එහෙනම් 2.1. දැන් ආපහු සමහර කට්ටිය කල්පනා කරනවා ඉස්සෙල්ලා නම් මෙයා දැම්මේ නෑ කෙලිම 3 විතරයි දැම්මේ මුල් ඉලක්කම විතරයි දැම්මේ. නමුත් දැන් මෙතන මෙයා ඔක්කොම ඉලක්කම් ටික ලියනවා කියලා. ඉස්සෙල්ලා නොලිය හිටියේ ඇයි? ඉස්සෙල්ලා ආවේ 3.0. ඉතින් 3.0 කියන්නේ 3ම තමයි. හැබැයි දැන් මට 2 විතරක් ලියන්න බෑ. ඇයි? 2.13. එහි වටිනාකමක් තියෙනවා. එතකොට 2.13 කියන්නේ 2 නෙවෙයිනේ. එතකොට මම අර ඔක්කොම ටික ලියවෙන්න ඕනේ. එහෙනම් 2.13. වැඩි කිරීම ඉදිරි කොටස කෙලින්ම 10 බලයක් විදිහට ලියනවා ළමයි. කොහොමද 10 බලයක් විදිහට ලියන්නේ? මෙතන තියෙන්නේ ඉලක්කම් කීයක් අපි ඉස්සරහට අරන් ආවද දශමදිත? ඉලක්කම් දෙකක් අරන් ආව ළමයි. එහෙනම් 10 කීවෙනි බලයේද? දෙවෙනි බලය. ඔන්න එකපාර ගත්තා. හරි නැවතත් කියනවා මොකද්ද මුලින්ම කරන්න ඕනේ? කෝ දශමදිත. ඒක හොයාගන්න එක. ඊළඟට ඒ දශමදිත අරන් එන්න ඕනේ එකට වැඩි 10ට අඩු ඉලක්කමක් හැදෙනකම්. ඒ කියන්නේ මුල් ඉලක්කම් දෙක අතර. ඊට පස්සේ ඉතිරි කොටස ඒක හැදුවට පස්සේ ඒ සංඛ්‍යාව හැදුවට පස්සේ ඉතිරි කොටස ලියා ගන්නවා 10 බලයක් විදියට. 10 බලයක් ලියද්දී 10 කීවෙනි බලයේද කියලා තීරණය කරන්නේ කොහොමද? අර කිව්ව දශමතිත ඉලක්කම් කීයක් ඉදිරියට අරන් ආවද? ඒ අනුව තමයි 10 1ද 10 2ද 10 3ද කියන එක තීරණය වෙන්නේ. හරි? මේක තමයි ඇත්තටම කොහොමද මේ 10 2 ගන්න කියන එක. මේක තමයි හිතෙන් වැඩේ ගන්න. හරි? උදාහරණ දෙක පොඩ්ඩක් දාගන්නකො ඉස්සෙල්ලාම මම තව පැහැදිලි කරන්නම්. තාමත් අපැහැදිලි කට්ටිය ඇති. පළවෙනි වටේ මං හිතන්නේ 4 5 දිනේට තේරුණා. උදාහරණ දෙක දාගන්න මම ආපහු කියලා දෙන්නම්. හරි ඔය උදාහරණෙදී මම ඔය කියන දශමදිත අරන් එන්න ඕනේ 7.0යි අතරටද 1යි 7යි අතරටද? අර දශමදිත ඉදිරියට අරන් එන්න ඕනේනේ. අරන් එන්න ඕනේ 1යි 7යි අතරට. එහෙම නැත්නම් 7.0යි අතරට. මොකද අපි ළමයි හිතන්නේ. අපි ගේන්න ඕනේ කොතනද? අපි දශමදිත අරන් එන්න ඕනේ 1යි 7යි මැද්දට. එහෙම නේද? ඇයි අපි 1යි 7යි මැද්දට දශමදිත ගේන්නේ කියන්නකෝ. ඒකට හේතුව තමයි අපිට කියනවා විද්‍යාත්මක අංකනේ නීතිය විදියට අපි පිළියෙල කරන්න ඕන සංඛ්‍යාව 10ට වඩා අඩු වෙන්න ඕන. එතකොට මම දශමදිත 7.0යි අතරට අරන් ආවොත් මොකද වෙන්නේ? එතකොට එන්නේ 17.0 කියලා. එතකොට ඒක 10ට වඩා වැඩිනේ. ඒක ගන්න බෑනේ. 17ට 10ට වඩා අඩු වෙන්න නම් මම දශමදිත අරන් එන්න ඕනේ 1යි 7යි මැද්දට. එතකොට කීයද කියවෙන්නේ? එතකොට කියවෙන්නේ 1.7. ඒක 10ට වඩා අඩුයිනේ. එහෙම නේද? රමිත වැඩේ පැහැදිලිද? 1යි 7යි මැද්දට ගත්තොත් 1.7. ඒක 10ට වඩා අඩුයි. එහෙමනේ? පැහැදිලිද? හරි. එහෙමනම් දශමදිත අපි ගේනවා 1යි 7යි මැද්දට.
1.7යි මැද්දට. එහෙනම් කියවෙන්නේ 1.7. ඉතිරි කොටස වෙන්නේ දශම තිත ඉලක්කම් කීයක් අරන් ආවද බලන්න ඉස්සරහට. ඒක ලියන්නේ 1 බිංදු ගාණක් විදියට. ඉලක්කම් කීයක් අරන් ආවද? 3යි 6යි 9යි 10යි. ඒ 10ට හරියන්න බිංදු 10ක් දැම්මා. මේ අර අපි කරන දීර්ඝ විදිය. හරි? ඉලක්කම් 10ක් එනවනේ 3යි 6යි 9යි 10ක්. 3යි 6යි 7යි 8යි 9යි 10යි. ඔන්න ඔය විදියට. එහෙනම් දැන් අපි ඕක දීර්ඝව ලියන එක කරදරයි. අපි 10 බලාකාරයෙන් ලිව්වොත් 10 කීවෙනි බලය වෙනවද? ඉලක්කම් 1.10ක් නේ තියෙන්නේ. එහෙනම් 10 10 වෙනි බලය. ඉතින් මේ පේලිය ඇත්තටම ලිවීම අවශ්‍ය නොවේ. හරි? මේ පේලිය ලීලිය වද වෙන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම දාන්න පුළුවන් 10 10 වෙනි බලය කියලා. 10 10 වෙනි බලය දාන්න හේතුව දශම තිත ඉලක්කම් කීයක් ඉස්සරහට පන්නගෙන ආවද? ඉලක්කම් 10ක් පන්නගෙන ආවා. නැවතත් කියනවා ඔළුවේ හදාගන්න එපා පිටිපස්සේ තියෙන බිංදු ගානට සමාන බලයක් විදිහට අපි දානවා කියලා. හරි ඒක නෙවෙයි. දශම තිත අපි ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් ආවද? ඒකට ගැලපෙන්නයි අපි 10 බලය අවසානයේ ලියවෙන්න ඕනේ. හරි. එහෙනම් හිතන්නකෝ මේ කියන උදාහරණේ. දැන් මම එකපාර ගන්නවා. හොඳේ. මම පිළිතුර එකපාර ගන්නවා. මුල් පියවර මොකද්ද? දශම තිත තියෙන තැන හොයාගන්න එක. එහෙනම් දශම තිත තියෙන්නේ කොතනද? එම සංඛ්‍යාවේ අග කෙළවරේ. ඉස්සලා මම ඒක ලියා ගන්නවා. හරි? දශම තිත තියෙන තැන. ඒක තියෙන්නේ මේ පිටිපස්සේ කෙළවරේ. හරි? එහෙනම් දැන් මම දශම තිත අරන් එන්න ඕනේ කියලා හිතන්න. 5යි 1යි අතරටද? 1යි බිංදුවයි අතරටද? බිංදුවයි 7යි අතරටද? කොතනද අපි අරන් එන්න ඕනේ? වියදු මොකද කියන්නේ වියදු එවන? අපි කොතනටද අරන් එන්න ඕනේ? දශම තිත අරන් එන්න ඕනේ කොතනටද? 5යි 1යි අතරටද? හොඳයි. දැන් අපේ රමිතට වැඩේ තේරුණා. අන්න දැන් හර්ෂණීයට තේරුණා. අපි 1යි බිංදුවයි අතරට අරන් ආවොත් 51.0 නේද? එතන අවුලක්. එහෙනම් අපි අරන් එන්න ඕනේ බිනුව කොතනටද? 5යි 1යි අතරට. එතකොට දෙව්ෂාද් එතනින් කියවෙන සංඛ්‍යාව වෙන්නේ මොකක්ද? 5.1. එහෙමද? අන්න එතන පොඩි අවුලක් තියෙනවා. අන්න එතනත් පොඩි අවුලක් තියෙනවා. ඇයි? එතකොට දැන් ඕගොල්ලෝ 5.1 කියලා කිව්වොත් ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මෙහෙමයි. ඉතින් එකට පිටිපස්සේ බිංදුවනේ තියෙන්නේ. ඉතින් බිංදුව වැඩක් නැහැනේ. දැන් දෙව්ෂාට වැරද්ද තේරෙනවා. මොකද්ද වැරද්ද කියලා. හිතන්න ඕනේ අන්න හරි. අයිමි දැන් මං හිතන්නේ වැඩේ තේරුණා. 5.1 කියලා නතර කරොත් අවුලක්. ඇයි 0.7 තියෙනවනේ. තියෙන සම්පූර්ණ සංඛ්‍යාවම පිළියෙල වෙන්න ඕනේ. නැත්තම් වැඩි කරාම ආපහු මුල් අගේ එන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ 5.1 විතරයි අපිට පේන්නේ. ඒ නිසා ළමයි ඕක අපි ලියනකොට 5.1 කියලා නවත්තන්නේ නැහැ. ඔතන තියෙන සංඛ්‍යාත්මක අගයන් සියල්ල බිංදු හැර සංඛ්‍යාත්මක අගයන් සියල්ලම ප්‍රකාශ වෙන්න ඕනේ. එහෙමනම් දශම තිත මෙතනට අරන් ආවට පස්සේ 5.1.7 මෙතනට වෙනකම්ම ලියවෙන්න ඕනේ. ඒත් සමහරක් අය කල්පනා කරා ඉතින් බිංදුව වැඩක් නැහැ නේ බිංදුව වටිනාකමක් නැහැ බිංදුව නැහැ කියලා. එහෙම බෑ. බිංදුව වටිනාකමක් තියෙනවා මෙතනදී. මොකද බිංදුවට පිටිපස්සේ 7ක් තියෙන හින්දා. එහෙනම් 5.1.7 වැඩි කිරීම 10යි. දැන් මම එකපාර දානවා. මම ලියලිය මෙහෙම නටන්නේ කෙලිම දානවා බලේ. කීයද කියලා කියන්න බලන්න පුළුවන් නම් විකල්පනාවෙන් කියන්න 10 කීවෙනි බලෙත් දාන්න ඕනේ කියලා කියන්න බලන්න. 10 කීවෙනි බලෙත් දාන්න ඕනේ කියලා කියන්න බලන්න. නැවතත් කියනවා හරියට කල්පනා කරලා බලන්න. හොඳයි. අපේ කට්ටියට මම පුළුවන් කරවන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. හොඳයි. වැඩේ තේරුණා. කෙනෙක් හිතනවා ඒ වුණාට අනේ ඒ වුණාට මෙතන පිටිපස්සේ බිංදු 3යිනේ තියෙන්නේ 10 තුන්වෙනි බලේනි කියලා. ඒක වැරදි. හොඳේ ඔන්න මම දැන් දෙතුන් වතාවක් මේක කිව්වා. හරි ඒක නෙවෙයි දැන් මෙච්චර වෙලා කියලා දුන්නේ. පිටිපස්සේ තියෙන බිංදු ගාන ගණන් කරලා මෙයා උඩට දානවා ඒක නෙවෙයි කරන්නේ. දශම තිත අපි ඉදිරියට කීයක් අරන් එනවද? අරන් ඇවිල්ලා තියෙනවා සංඛ්‍යා 6ක් ඉදිරියට. එහෙනම් 10 කීවෙනි බලයේද? 10 6 වෙනි බලය. 10 6 වෙනි බලය. එහෙමනම් දශම තිත ඉලක්කම් 6ක් ඉදිරියට අරන් ආවා. එහෙනම් 5.1.7 වැඩි කිරීම 10 6 වෙනි බලය. ඉතින් ළමයි ඇත්තටම කිව්වොත් මේ කියන සංඛ්‍යාවයි 10 බල 6 කියන්නේ 1.6ක් කියන එක. ওই දෙක වැඩි කරාම නැවත මේක එනවා. ওই දෙක වැඩි කරාම නැවත. එතකොට මේ සංඛ්‍යාව දැන් බලන්නකෝ මෙච්චර දිග සංඛ්‍යාවක් අපිට පුළුවන් කෙටියෙන් ප්‍රකාශ කරන්න මේ විදියට. ඒක ඇත්තටම පහසුයි. විද්‍යාත්මක අංකනේ එන්නේ හේතුව ඕන ඕක. හරි ගොඩාක්. දැන් හිතන්න බිංදු තියෙනවා 40ක් විතර තියෙනවා.
ඒතර අපි පොතේ ලියාගෙන යනවා නම් මොකක් හරි තැනකදී අපිට සෑහෙන ඉඩ ප්‍රමාණයක් යනවා ඒ කියන සංඛ්‍යාව ලියන්න. ඒතර මෙහෙම ලියන්න පුළුවන් වුණාට පස්සේ මොකද තියෙන වාසිය? අපිට පුළුවන් ඒක කෙටි කරලා ලියන්න. හරි. ඇත්තටම විද්‍යාත්මක අංකනේ හෙන්න හේතුව ඔන්න ඕක. හරි. මම තව එකක් හිතන්නම්කෝ. ඔන්න මම ටිකක් අමාරු එකක් ඔයගලගෙන් අහන්න. 312.5. ඕක විද්‍යාත්මක අංකනේ ලියන්න ඕන. දැන් අපේ ළමයි මොලේ කල්පනා කරලා කියන්ටකෝ මම දශමදිත කොතනද අරන් එන්න ඕනි කියලා. දැන් දශමදිත පේන්නව තියෙනවා. දැන් මෙච්චර වෙලා දුන්න උදාහරණ හතරෙදිම තිබ්බේ නැහැ. නමුත් දැන් පේන්න මම දාලා තියෙන්නේ. දැන් අපේ කට්ටිය මොලේ කල්පනා කරලා හිතන්නකෝ දශමදිත දැන් කොතනද මම අරන් යන්න ඕනි කියලා. ඔළුවේ තියෙන්න ඕනේ 10ට වඩා අඩු ඉලක්කමක් හදන්න ඕනි කියලා. හොඳේ? අන්න හරි. කොතනද අපි උස්සන් යන්න ඕනේ එක 3යි 1යි 4ට නේද? අන්න හරි. වැඩේ සතුටුදායකයි මට පුළුවන් වුණා පළවෙනි වටේදීම හදාගන්න. එහෙනම් 3යි 1යි 4ට යනවා දශමදිත. එහෙනම් කියවෙන අගය මොකක්ද? 3.1 නෙවෙයි එතකොට. සඳුපම අපි කියන්න ඕනේ කොහොමද එතකොට? අන්න හරි. මොකද තියෙන ඉලක්කම් ටික ඔක්කොම ප්‍රකාශ වෙන්න ඕනේ. එහෙනම් කොහොමද කියවෙන්න ඕනේ මේක අපි 3.1 2.5 කිය. ඉතිරි කොටස 10 බලයක් විදිහට ලියන්න ඕනේ. දැන් කාටද පුළුවන් කියන්න 10 කීවෙනි බලයද කියලා? 10 කීවෙනි බලයද කියලා? හොඳයි. සිතුම්දී අදහසක් ගත්ත මම දැනගත්ත ඒක කියාවි කියලා. විදුනිතා අදහසක් ගත්ත හොඳයි. දුල්මිනිත් හිතනවා හොඳයි. හොඳයි මට ඒක තමයි බලා ගන්න ඕනේ දුල්මිනි. 2 කියන උත්තරේ තියෙනවා 3 කියන උත්තරේ තියෙනවා. චමත්ක කියන්නේ නම් 2 කියලා දුල්මිනි නම් කියනවා අපිට 3 කියලා. රමිතකෝ රමිතගේ අදහස මොකද්ද? 10 දෙවෙනි බලයේද 10 තුන්වෙනි බලයේද? තුන්වෙනි බලය කියලා තමයි අපේ දිහෙන්දුත් කියන්නේ කනුලත් කියන්නේ ගයින්දු කියනවා දෙවෙනි බලයේලු සනූප කියන්නේ තුන්වෙනි බලය කියලා යෙනලි කියනවා දෙවෙනි බලය කියලා හොඳයි අමයි කියන්නේ දෙවෙනි බලය කියලා දැන් රමිට මං හිතන්නේ වැඩේ පැහැදිලි වෙලා තියෙනවා හරි මොකද්ද කතාව ළමයි දැන් ඔක්කොමල්ල කල්පනා කරේ මෙච්චරයි අගට තියෙන ඉලක්කම් 3යිනේ දැන් දුල්මිනි කල්පනා කරන්නේ එහෙම අගට ඉලක්කම් 3ක් තියෙනවනේ එහෙනම් 10 තුන්වෙනි බලය කියලා එහෙමද විදුනිතා හිතනවා 4යි කියලා ඒ පාර. ඉලක්කම් 4ක් ආවේ නෑනේ අපි. මෙහෙමනේ මං අර උදාහරණ 4 දිම කිව්වේ විදුනිතා 5ක් ඒ පාර කියනවා. 5ක් එන්නේ නෑ විදුනිතා. දශමතිත ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් යනවද? හොඳට බලන්න. දශමතිත ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් යනවා? විදුනිතා කල්පනා කරන්නකෝ. දශමතිත ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් යනවා? ඒක තමයි බලන්න ඕනේ. එහෙම නැතුව අගට තියෙන ඉලක්කම් ගානවත් ඒක නෙවෙයි. එතන තමයි වැදගත් කොටස තියෙන්නේ. අපි බලන්නේ අපේ දශමතිත තිබ්බ තැන ඉඳලා අලුතෙන් අරන් යන තැන දක්වා ඉලක්කම් කීයක් පහු කරන් යනවද? ඒක හිතන්නකෝ. එච්චරයි. එහෙනම් දැන් කට්ටියට පැහැදිලි වෙන්න ඕනේ. විදිනිතා මොකද හිතන්නේ දැන්? දශමතිත ඉලක්කම් කීයක් අපි ඉස්සරහට අරන් යනවා? හොඳයි. ගොඩක් කට්ටියට වැඩේ පැහැදිලි වුණා. අපි දශමතිත අරන් යන්නේ කොච්චරක්ද? ඉලක්කම් 2යි. ඉලක්කම් 2යි. සිතුම්දි දැන් මං හිතන්නේ මොකද්ද අවුල කියලා තේරෙන්නේ නැති. දැන් අර කලින් කරපු උදාහරණ හතරෙදිම ඔයගොල්ලෝ හිතුවේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට තියෙන ඉලක්කම් ගන්නනේ. හැබැයි දැන් මේකෙදි දශමදිත පිටීම පස්සේ ඉඳලා නෙමෙයි ඉස්සරහට අරන් ගියේ. හරි දශමදිත අරන් ගියේ මැද්දේ ඉඳලා. ඒතර දශමදිත ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් ආවද? 2යි. මම හිතන්නේ විදිනිතා දැන් පැහැදිලි ඇති මොකද්ද අවුල කියලා. හරි නේද? නෑනේ කවුද රමිත් එහෙම ආවොත් හරි 10000ක් වගේ ආවොත් ලක්ෂයක් විතර ආවොත් ඒත් ගැටලුවක් නෑ. එතනදී දශමදිත අරන් එන්න ඕනේ අනිවාර්යෙන් 1.4ට. 1.4ට. මොකද 10ට පස්සේ තියන්න බෑනේ. ඒකට 10ට වඩා ලොකු ඉලක්කමක් වෙනවනේ. මම කිව්වේ නීතිය මොකක්ද? 1 හෝ 1ට වැඩි 10ට අඩු කියලානේ. 10ට අඩු කියද්දි 10 ගන්න බෑ. හරි රමිත? ඒකට අනිවාර්යෙන් 1.4ට ඒ වගේ අවස්ථාවකදී එනවා. එහෙනම් මෙතන බලය වෙන්නේ කීයද? දශමදිත ඉලක්කම් දෙකක් නේ අරගෙන ආවේ. 10 දෙවෙනි බලය. හරි. රමිත අහනවා මෙන්න මේ වගේ එකක් ආවොත්
කොහොමද අපි විද්‍යාත්මක අංකණයෙන් ප්‍රකාශ කරන්න කියලා. පළවෙනි දේ දශම තිත කෝ කියලා හොයාගන්න එක. අග කෙලවරේ. පේන්නේ නැත්නම් ඒක තියෙන්නේ අග කෙලවරේ. දැන් මේකේ පේන්න තිබ්බා. හොඳයි ළමයි මේකේ පේන්න තිබ්බා. දැන් මේකේ පේන්න තිබ්බේ නැහැ. ඒ නිසා මම අගට දාගත්තා. එහෙනම් දශම තිත අරන් එන්න ඕනි කොතනද? 1.04ට. ඒ කියන්නේ 1.0. ඉතින් 1.0යි කියලා ලියන්න අවශ්‍ය නැහැ දැන්. කොහොමත් එකම තමයි. වැඩි කිරීම අපේ ළමයි මොලේ කල්පනා කරලා බලන්න. 10 කීවෙනි බලයේද කියලා. දැන් අපේ ළමයි කල්පනා කරලා බලන්න. දශම තිත ඉලක්කම් කීයක් ඉස්සරහට අරන් ආවද කියලා බලන්න කල්පනා කරලා. හොඳයි. දැන් වැඩේ පැහැදිලි නේද? හරි විදිනිතා දැන් වැඩේ පැහැදිලි නේද? දශම තිත කීයක් උස්සගෙන ආවද ඉස්සරහට? ඒ උස්සන් එන ප්‍රමාණයට අදාළ බලය ලියන්නයි තියෙන්නේ. චූටි වැඩක් ළමයි ඇත්තටම තියෙන්නේ. හරිනේ? දැන් මං හිතනවා මට මේ වැඩේ කරවන්න පුළුවන් වුණා කියලා කට්ටියගේ ඔළුවල. හරිනේ? එහෙනම් 10 කීවෙනි බලයේද? දශම තිත අරන් එන්නේ ඉලක්කම් 5ක් ඉදිරියට 10 පස්වෙනි බලය. මේක ඇයි එක විතරක් ලිව්වේ? ඇයි මං 1.0 කියලා නොලිව්වේ? 1.0 කිව්වත් එක කිව්වත් දෙකම එකයි. හැබැයි මේ තැන්වලදී මට මෙහෙම 3.1 කියලා නවත්තලා දාලා යන්න පුළුවන්ද? බැහැ මොකද ඊට පස්සේ අගයන් තියෙනවා. මෙතනදී මට පුළුවන් ද 5.1 කියලා නවත්තලා දාලා ඉන්න බිඳුවේ තියෙන කියලා බෑ. බිඳුවට පස්සේ අගයක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම ටික ලියවෙන්න ඕනේ. මෙතනදිත් ඒකමයි. ඊට පස්සේ දිගටම බිඳුරන් තියෙන ඒ ටික නොලිය ඉන්න පුළුවන්. ඒක ගැටලුවක්. හැබැයි එතකන් තියෙන අගයන් සියල්ලම ලියවෙන්න ඕනේ. හරිද? හොඳයි. මේ ආකාර හතරක් චුට්ටක් දාගන්න ටක් ගාලා. හරි බලමු. මොකක් හරි අවුලක් නම් මම ආපහු කියලා දෙන්නම් තවදුරටත්. හරි මේ ගැටලු ටික බලමු. පහත දැක්වෙන සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. පහත දැක්වෙන සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. හරි ඔන්න මම සංඛ්‍යා ටිකක් දෙනවා. විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. හරි. ගැටලුව හරියට ලියා ගන්න. එහෙනව නේද මාව? ළමයි මාව ඇහෙනවද? හරි. හරි ඉන්නලි මෙහෙමයි මම ඉන්නේ ආකාර දෙකකින් මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි එක ආකාරයකදී මම මාව මියුට් කරලා තියෙන්නේ. අනිත් ආකාරයෙන් තමයි මම ෆෝන් එකෙනුත් එනවා. ලැප් එකෙනුත් ලොක් වෙලා තියෙන්නේ. එතකොට මම ආකාර දෙකකින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මොකද හඬ නැත්නම් ගන්න අමාරුයි. ඒ නිසා තමයි ෆෝන් එකෙන් එන්නේ. ලැප් එකෙන් තමයි කැමරා එක ඔන් කරලා තියෙන්නේ.
හොඳයි කට්ටිය ඉවර වෙලා තියෙනවා. හොඳයි. ගොඩක් කට්ටිය හරි. හොඳයි මම උත්තර ටික දාන්නද එහෙමනම් බලන්න ළමයි. හරි වැරදි බලමු. හරි. තිරංජිත් ඉවරයි. හරි. තර්ෂිත් ඉවරයි. හරි. මම දාන්නම් එහෙමනම් පිළිතුරු ටික අපේ ළමයි රතු පෑන අරන් බලන්න හරිද කියලා වැඩේ එහෙමනම්. හරි. මුලින්ම දශම තීත තියෙන තැන හොයාගන්නවා. ඒක තියෙනේම සංඛ්‍යාව අග කෙළවරේ. දශම තීත ගේන්න ඕනේ 10ට වඩා අඩු ඉලක්කමක් හැදෙනකම්. ඒ කියන්නේ 2යි 3යි අතරට. එහෙනම් 2.3යි. ඉන්පස්සේ වටිනාකමක් තියෙන හින්දා එක දාන්න වෙනවා. වැඩි කිරීම 10යි අපි ගෙනාවේ සංඛ්‍යා කීයක් ඉදිරියටද? 4ක් ඉස්සරහට තල්ලු කරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් 10 4 වෙනි බලය. මෙන්න ළමයි පළවෙනි ගාන. හරිනම් හරි දාගන්න. දශම තිත තියෙන්නේ මෙතන. ගේන්න ඕනේ අපි 5යි බිඳුවයි අතරට. ඒ කියන්නේ 5.0 5 විතරක් දැම්මාම ඇති. දශම බිඳුව නිසා. ඉලක්කම් අරන් යනවා 3යි 6ක් ඉස්සරහට. එහෙනම් 10 6 වෙනි බලය. ඒ විදිහටම අනික දශම තිත තියෙන්නේ අග කෙළවරේ. ඒක අරන් එනවා ළමයි 10ට වඩා අඩු ඉලක්කමක් හැදෙන්න නම් මෙතනට 1යි 4යි මැද්දට 1.4යි එක ලියන්න ඕනේ ළමයි බිඳුවක් ලියන්න ඕනේ මොකද 5 තියෙනවා. එහෙනම් 1.4යි 1.5 වැඩි කිරීම 10යි ඉලක්කම් අරන් යනවා ඉදිරියට 3යි 6ක්. දශම තිත ඉලක්කම් 6ක් ඉස්සරහට අරන් ආවා. මෙතන ඉඳලා අග ඉඳලා ඉස්සරහටම ගෙනාවා. ඊළඟට අංක 4 දශම තිත පේන්න තියෙනවා ළමයි දාගන්න දෙයක් නැහැ. ඒක ගේන්න ඕනේ එක ඉලක්කමක් ඉස්සරහට 7යි 3යි අතරටනේ. එහෙනම් 7.35 10යි අපි ගේන්නේ එක ඉලක්කමයි ඉස්සරහට තියෙන තැන ඉඳලා ඉස්සරහට 1යි. එහෙනම් 10 විතරක් දැම්මත් කමක් නැහැ. එක දැම්මත් කමක් නැහැ. 10 පළවෙනි බලය. ඊළඟ එකේ දශම තිත නෑ පේන්නේ. ඒ කියන්නේ අග කෙළවරේ තියෙන්නේ. ගේන්න ඕනේ අපි 6යි 1යි අතරට. එහෙනම් 6.12 වැඩි කිරීම ඉලක්කම් ගෙනාවා 5යි 6යි 7යි. එහෙනම් 10 7 වෙනි බලය. 10 7 වෙනි බලය. ඔන්න ළමයි අපි ගණන් 5ක් ඔන්න දැන් කරා. පහම හරි ගිහිල්ලා ඇති. ඔව් හරි දාගන්න පුළුවන්. හරිනම් වැරදි නම් රතු පෑනෙම හරි ගස්ස ගන්න පුළුවන්. හරි දුල්මිනි වැඩේ හරි. බහුතරයක් වැඩේ හරි කියලා කියනවා. විදිනිතා වැඩේ හරි. ගුණතිලක වැඩේ හරි. බිනූප හරි. හරි විහිඳු හරි. හොඳයි බිනු හරි. නැවතත් කියනවා දර්ශකයේ ලිවීම හරියට වෙලාද බලන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ දශම තිත තියලා තියෙනවද කියලා බලන්න. හරි. සරල වැඩේ හරි. දශම තිත ඔයගොල්ලෝ හරියට තියලා තියෙනවද බලන්න. හරි. මොකද ආරම්භක වැඩේ තමයි දශම තිත කෝ කියලා හොයාගන්න. දශම තිත තියෙන තැන මත තමයි අපි තීරණය කරන්නේ. හරි. අපි ඊළඟට මොකද වෙන්නේ? කීයක්ද 10 බලය දාන්නේ. අන්න ඒ ඔක්කොම තීරණය වෙන්නේ දශම තිත අපි හරියට තියාගන්නවද නැද්ද කියන එක මත. හරි රමිත දැන් මං හිතන්නේ මුලින් තිබ්බ ප්‍රශ්න වලට निराකරණය වෙන්නේ නැති කියලා. එහෙමනේ අවුලක් නැහැ නේද දැන්? හරි අනුමාත්‍රකාව ලියන්න තව චූටි කෑල්ලක් මේකේ තියෙනවා. දැන් එතකොට මේ අපි ලිව්ව සංඛ්‍යා සියල්ලම ළමයි ඇත්තටම මොකක්ද එකට වඩා වැඩි සංඛ්‍යානේ. මම මේ කරපු උදාහරණ ටිකයි ඒත් එකම දැන් දුන්න ගැටලු ටිකයි මේ ඔක්කොම ඇවිල්ලා
එකට වඩා ලොකු ඉලක්කම් විද්‍යාත්මක අංකණයෙන් ලියන විදිහ. එකට වඩා ලොකු ඉලක්කම්. ළමයි එකට වඩා පොඩි ඉලක්කම් නැද්ද? දැන් මේ ඔක්කොම එකට වඩා ලොකු ඉලක්කම් විතරද මේ ලෝකේ තියෙන්න පුළුවන්? එකට වඩා පොඩි ඉලක්කම් නැද්ද? මං අහන්නේ ඍණ සංඛ්‍යා නෙවෙයි. එකට වඩා පොඩි සංඛ්‍යානේ. ඍණාගයන් ගැන නෙවෙයි. අපිට නැද්ද එකට වඩා පොඩි සංඛ්‍යා? මං අහන්නේ ඍණාගයන් ගැන නෙවෙයි. ඔව්. බිඳුව ගැනත් නෙවෙයි. බිඳුව ගැනත් නෙවෙයි. ඔය ලියලා තියෙන්නේ හරි. තරුෂි අදහසක් තියෙනවා. ඔව්. ඒතර අපිට එකට වඩා අඩු බිඳුවට වඩා වැඩි ඉලක්කම් තියෙනවනේ අනන්ත ප්‍රමාණයක්. ඒ කිව්වේ බිඳුවයි එකයි අතර සංඛ්‍යා තියෙනවනේ. ඒවා අනන්ත ප්‍රමාණයක් තියෙනවා. දැන් කෙනෙක් කියාවි එහෙම වෙන්නේ කොහොමද? 0.1යි 0.2යි 0.3යි ඔන්න ඔච්චරයිනේ තියෙන්නේ කියලා. ඔය විදිහට 0.9 වෙනකන් කියලා. එහෙම නැහැ. ඕන තරම් අපිට අනන්ත ආකාරයක් ලියන්න පුළුවන්. හරි? දශම ස්ථාන ඕන තරම් දාලා අපිට අනන්ත ප්‍රමාණ ලියන්න පුළුවන්. හරි? දැන් අපි හදන්නේ ඔන්න ඔය විදිහට තියෙන සංඛ්‍යා. සරලව කිව්වොත් බිඳුවයි දශම ගණන්. බිඳුවයි දශම ගණන්. දැන් එකට වඩා අඩු නම් ළමයි බිඳුවට වඩා වැඩි නම් ළමයි අනිවාර්යෙන් අපි සංඛ්‍යාව කියවන්න පටන් ගන්නෙ බිඳුවයි දශම. ඔයගොල්ලෝ හිතන්න දැන් ඔයගොල්ලෝ දාලා තිබ්බා. 0.4යි 5යි 6යි 2යි 3 0.1යි 2යි 3. හරි ඒ ඔක්කොම අපි කියවන්න පටන් ගන්න ළමයි බිඳුවයි දශම කියලා. ඇයි අපි බිඳුවයි දශම කියලා කියන්නේ? ඒවා එකට වඩා අඩු හින්දා. හැබැයි බිඳුවට වඩා වැඩි හින්දා. හරි? ඔන්න එවැනි සංඛ්‍යා කොහොමද විද්‍යාත්මක අංකයෙන් දක්වන්නේ? ඔය විදියම තමයි. හැබැයි චූටි වෙනසක් තියෙනවා. අන්න ඒක ගැනයි දැන් කියලා දෙන්න හදන්නේ. අනුමාත්‍රකාව ලියන්න බිඳුවත් එකත් අතර ලියන්න ළමයි බිඳුවත් එකත් අතර බිඳුවත් එකත් අතර සංඛ්‍යා බිඳුවත් එකත් අතර සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. 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 හරි. දැන් එහෙමනම් බලමු කොහොමද බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දක්වන්නේ කියලා. මේ කිව්ව නීතිමාලාවම තමයි පොඩි වෙනසක් තියෙනවා හැබැයි. හරි. ඔන්න මගේ පළවෙනි උදාහරණය හොඳින් බලා ගන්න. බිඳුවත් එකත් අතර සංඛ්‍යාවකට මම උදාහරණයක් විදිහට ගත්තොත් 0.2යි 3. හරි. ඔක්කොමල දැන් හොඳින් බලා ගන්න. මේ කියන සංඛ්‍යාව මම විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න කිව්වොත් හරි. පළමුව කරන්නේ දශම දිට හොයාගන්න එකනේ. අරකෙදි වගේම තමයි මෙතනදී. දශම දිට කෝ කියලා හොයාගන්න එක. එතකොට හොයන්න දෙයක් නැහැ කොහොමද පේන්නම තියෙනවා. දශම දිට පේන්නම තියෙනවා 0.0යි අතර මේ කියන්නේ මෙතන තියෙනවා. එතකොට දැන් අපි හදාගන්න ඕනේ නීතියට අනුව කොහොමද එකට වඩා වැඩි 10ට වඩා අඩු සංඛ්‍යාවක් හැදෙන විදියට. එතකොට මම මේ දශම දිට කොහෙටද අරන් යන්න ඕනේ? මෙතනින් මෙහෙම ඉස්සරහට අරන් යනවද? එහෙම නැත්නම් මේ පැත්තට ඉදිරියට දකුණට අරන් යනවද? එහෙම නැත්නම් වම් පැත්තට අරන් යන්න ඕනේ? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මම දශම දිට අරන් යන්න ඕනේ දකුණටද වමටද? මම අරන් යන්න ඕනේ දකුණටද වමටද? පොඩ්ඩක් හිතලා බලන්න. දශම දිට කොහෙටද අරන් යන්න ඕනේ? හදන්න ඕනේ ළමයි එකට වැඩි 10ට අඩු ඉලක්කමක්. දැන් මම වමට අරන් ගියොත් හරියද බලන්නකො.
වමට අරන් ගියොත් අනේ බිඳුමයි ඉස්සරහා තියෙන්නේ ඕන තරම්. එහෙනම් මං ඉස්සරහට අරන් ගිහිල්ලා වැඩක් නැහැ. ඒ කියන්නේ වමට අරන් ගිහිල්ලා දැන් වැඩක් නැහැ. කලින් නම් මං අරන් ගියේ වමට තමයි. හැබැයි දැන් මම මොකද කරන්නේ? දැන් මං අරන් යන්න ඕනේ. ඔව්. කට්ටියට වැඩේ පැහැදිලි. දකුණට. එහෙනම් දකුණේ කොතනටද අරන් යන්න ඕනේ? කවුරු අතරටද මං අරන් යන්න ඕනේ එහෙමනම්. දකුණට අරන් යන්න ඕනේ එක. හරි. මං කවුරු අතරටද අරන් යන්න ඕනේ? 0.2යි මැද්දටද? එහෙම නැත්නම් 2යි 3යි මැද්දටද? දකුණට තමයි අරන් යන්න ඕනේ. ඒක හරි. එහෙනම් කොතනටද අරන් යන්න ඕනේ මං? 2යි 3යි මැද්දට. ඇයි අනේ 0.2යි අතරට වෙන්නත් පුළුවන් නේ. 0.2යි අතරට වුණොත් මොකද අවුල? 0.2යි අතරට වුණොත් මොකද්ද අවුල? එතකොට කියවෙන්නේ 0.2 කියලා. මේ පිටිපස්සට ගියොත් එතනත් අවුලක් තියෙනවා. හර්ෂේ එහෙම වුණොත් එතනත් අවුලක් තියෙනවා. එතකොට කියවෙන්නේ 23යි කියලා. 3 පිටිපස්සට වෙන්න බෑ. හරි 3 පිටිපස්සට වෙන්න බෑ. එහෙනම් අරගෙන යා යුත්තේ කොතනටද? 2යි 3යි මැද්දට. එතකොට කීයද කියවෙන්නේ ඔයගොල්ලෝ කියන විදියට අන්න හරි 2.3 කියන. 2.3 කියන. පැහැදිලිනේ? එහෙනම් දශම තිත අපි අරන් යා යුතු වෙන්නේ 2යි 3යි අතරට. එහෙනම් ඔන්න දැන් දශම තිත දකුණට යනවා 2.3. ඒක මෙතනට අරන් ගියොත් වැරදි. 3ට පිටිපස්සෙන් ගෙනන් ගියොත් එතකොට කියවෙන්නේ 23 කියලා. ඒකට 10ට වඩා වැඩි වෙනවා. එහෙනම් අරන් යන්න ඕනේ 2යි 3යි මැද්දට 2.3 වැඩි කිරීම 10යි. ළමයි කීයක් අරන් ගියාද ඉලක්කම්? ඉලක්කම් කීයක් ඉස්සරහට එහෙම නැත්නම් දකුණට අරන් ගියාද අපි? ඔව්. ඉලක්කම් කීයක් අරන් ගියාද ඉදිරියට? දකුණට ඉලක්කම් කීයක් පන්නගෙන ගියාද අපි? දෙකක් පන්නගෙන ගියා. එහෙනම් 10 කීවෙනි බලයේද ළමයි? ඔව්. 10 කීවෙනි බලයේද? 10 දෙවෙනි බලය. එහෙම තමයි අපේ ළමයි අපිට හිතෙන්නේ. එහෙමනේ. ඇයි? ඉලක්කම් දෙකක් නේ පන්නන් ගියේ. දකුණට පන්නන් ගියේ ඉලක්කම් දෙකක්. හැබැයි ළමයි හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලා අරන් ගියේ වමට දැන් අපි දශම තිත අරන් යන්නේ දකුණට මේ හේතුව නිසා මෙයා ඇවිල්ලා මොකද වෙන්නේ පොඩි වෙනසක් වෙනවා දර්ශකයේ ලකුණ. ඒ මොකද කලින් අපි අරන් ආවේ ළමයි දකුණට නෙමෙයි වමට දැන් අපි අරන් යන්නේ දකුණට. එහෙනම් දශම තිත අපි පිටිපස්සට අරන් යන හින්දා දර්ශකයේ මොකද වෙන්නේ ඍණ වෙනවා. අන්න ඒක විතරයි වෙනසකට තියෙන්නේ. බිඳුවත් එකත් අතර සංඛ්‍යා විද්‍යාත්මක අංකයෙන් දක්වන්නේ. හරි බිඳුව මතක තියාගන්න පොඩ්ඩක් මෙහෙම 0.0 ගානක් අපි විද්‍යාත්මක අංකයෙන් දක්වනවා නම් අනිවාර්යයෙන්ම බලය මොකක් වෙන්න ඕනේද ඍණාගයක් වෙන්න ඕනේ. හරි දැන් මේක තමයි කෙටි විදිය. හරි මේ තමයි පළවෙනි ක්‍රමය. ඕගලන්ට තේරුම් කරන්න ලේසිම ක්‍රමය තමයි මේක. හැබැයි පොඩි මතකයක් තියෙන්න ඕනේ 0.0 ගණන් නම් 10 බලය ධන බලයක් නෙවෙයි ඒක ඍණ බලයක් වෙනවා කියලා. හරි දැන් මං කියලා දෙන්නම් දෙවෙනි ක්‍රමේ මේක. ඔහොම මතක තියාගන්න නැතුව හරි ක්‍රමවේදයට අනුව කරනවා නම් හරිම ක්‍රමයට කරනවා නම් කොහොමද ගන්න කියලා. මෙන්න මේකයි ළමයි කතාව. 0.02යි 3 කියන එක ඔයාලා ඉස්සලා මෙන්න මෙහෙම දෙයක් කරගන්න. හොඳට අහගන්න. ඊට පස්සේ ඕගොල්ලෝම තීරණය කරන්න පළවෙනි ක්‍රමයේද දෙවෙනි ක්‍රමයේද වඩා ඕගලන්ට ලේසි කියලා. මෙන්න මෙච්චරයි කරන්න ඕනේ. හරිද? අපි ඉස්සලාම මේ කියන සංඛ්‍යාව දැන් අපි පිළියෙල කරගන්න ඕනේනේ 10ට වඩා අඩු එකට වඩා වැඩි ඉලක්කමක් විදියට. ඉස්සලාම මේක මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේක අරන් යන්න ඕනේ දශම තිත එහෙමනම් 2යි 3යි අතරට කියලා. හරි. එහෙනම් 2යි 3යි අතරට අරන් යන්න ඕනේ හින්දා හරි අපි මුලින්ම මෙන්න මේ විදියට ගන්න. මුලින්ම අපිට පුළුවන් මේ සංඛ්‍යාව අරගෙන දැන් 2යි 3යි අතරට අරන් යනවා කියන්නේ දශම තිත අරන් යන්න ඕනේ ඉලක්කම් දෙකක් දකුණට. එහෙනම් මේක ලියා ගන්නවා මෙන්න මෙහෙම 2.3 බෙදීම ඉලක්කම් දෙකයිනේ අරන් ගියේ. ඒ නිසා 1.2ක් දානවා. ඒ කියන්නේ 100 දානවා. ඇත්තටම ළමයි 2.3 කියන සංඛ්‍යාව මේ ඉරි කැලේ තේරුම බෙදීමනේ. 2.3 කියන සංඛ්‍යාව බෙදුවොත් 100ෙන් එතකොට තමයි මෙන්න මේ උත්තරේ එන්නේ. 8 වසර දශම පාඩම. 2.3 ඔයගොල්ලෝ පැත්තක 100ෙන් බෙදලා බලන්න. එතකොට එන්නේ 0.02.3 කියන. හරි ඒ නිසා තමයි අපි ඇයි 100 දන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි 100 මෙයා දාන්නේ මෙතනට කියලා. 100 දාන්න හේතුව මේකයි.
මේ දශම තිත අරන් ගියේ මෙතනටනේ. දකුණට ඉලක්කම් දෙකක් අරන් යන්න ඕනේනේ අපි මේ කියන සංඛ්‍යාව එකට වැඩි 10ට අඩු ඉලක්කමක් හදන්න නම්. ඒ නිසා තමයි ඉලක්කම් දෙකක් අරන් ගියපු නිසා තමයි මම මෙතනට 100 දැම්මේ. ඒ නිසා තමයි මම එතනට 100 දැම්මේ. හරි. එතකොට තව විදියකින් කිව්වොත් ඇත්තටම 0.02 කියන සංඛ්‍යාව ලැබෙන්නේ කොහොමද? 2.3 කියන සංඛ්‍යාව 100ෙන් බෙදුවොත්. ඒකයි මේ කරේ. හරි. එහෙමනම් ඉලක්කම් 3ක් මම දකුණට අරන් ගියොත් මම මෙතනින් 100 නෙමෙයි දාන්නේ. එතකොට මම දාන්නේ 1000ක්. ඉලක්කම් 4ක් අරන් ගියොත් එහෙනම් මම දාන්නේ 1.4ක්. ඒ කියන්නේ 10000යි. හරි. ඒ අරන් යන ප්‍රමාණය සලකලා බෙදීම කීයද කියන එක තීරණය කරන්න. බෙදීම කීයද කියලා තීරණය කරන්න. දැන් ඊළඟට අපි මොකද කරන්නේ? අපි දන්නවා 100 කියන්නේ මොකක්ද කියලා ළමයි. 100 10 බලයක් විතර ලියන්න අපි දන්නවා. 100 කියන්නේ 10 කිවෙනි බලයේද? 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලය. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? 10 දෙවෙනි බලය ගන්න උඩට. ඔන්න යනවා කලින් පාඩමට මොකක්ද දර්ශක පාඩම. ඍණ දර්ශක ධන දර්ශක කතන්දරේ. අපි දන්නවා 10 ධන දෙකක් නේ මෙතන පල්ලෙහා තියෙන්නේ. එයා ඉහළට යනකොට මොකද වෙන්නේ? එයාගේ දර්ශකයේ ලකුණ මොකද වෙන්නේ? එයා ඍණ වෙනවා. අන්න 10 ඍණ දෙකක් වෙනවා. හරි එහෙනම් 2.3 වැඩි කිරීම 10 ඍණ 2. මෙන්න එහෙමනම් ඕක ගන්න පුළුවන් අනිත් විදිය. මුලින්ම මේක භාගයක් ලෙසට ලියා ගන්නවා. දර්ශකාංකණයෙන් ලියා ගන්නවා. ධන දර්ශකයේ ඉහළට අරගෙන ඒක ඍණ දර්ශකයක් කරනවා. මෙන්න දෙවෙනි ක්‍රමේ ඔය කිව්ව උදාහරණෙම කරන්න පුළුවන්. දැන් ඉතින් ඕගලන්ට බාරයි වඩා ලේසි ක්‍රමය මොකද්ද කියලා තීරණය කරන්න. මේකෙදි පොඩි මතකයක් තියෙන්න ඕනේ. මේක තමයි හැබැයි තාර්කික විදිය කොහොමද ඇත්තටම ගන්න කියලා. හැබැයි ඉතින් මේ තාර්කික ක්‍රමය මෙතනදී පොඩ්ඩක් දිගයි. මේකෙදි අපිට පුළුවන් නම් ඔළුවේ තියාගන්න බිඳුවයි ගානක විද්‍යාත්මකාංකනයේදී දර්ශකයේ ඍණ වෙනවා කියලා. එච්චරයි කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ තීරණය කරන්න වඩා ලේසි විදිය කොයි විදියටද කැමති නම් ඒ ලේසි විදියට ඔයගොල්ලෝ කරන්න පුළුවන්. හරි ක්‍රම දෙකම දාගන්න ඉතලා. හරි මම ඊළඟට තව උදාහරණයක් කරන්නම් ආපහු පැහැදිලි කරන්න ක්‍රම දෙකම. දැන් ඔක ගන්නකො ඉස්සලා. මොකද හිතන්නේ ළමයි පළවෙනි ක්‍රමයේද දෙවෙනි ක්‍රමයේද ලේසි? ඔයගලන්ට ගොඩක් විට දෙවෙනි ක්‍රමයේ උගන්වාවි. ඒකයි මම දෙවෙනි ක්‍රමයේත් ඔයගලන්ට දැන් කිව්වේ හරි. ඒකල ටීචර්ස් එක කරද්දී අච්චුපතේ සමහර ගණන් හදද්දී ඔය දෙවෙනි ක්‍රමයට අපි දැනන් ඉන්න ඕනේ. ඒ නිසා තමයි මම ඒක කිව්වේ. අපි ඕක ඇයි 100ෙන් බෙදුවේ කියන එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න දෙවෙනි ක්‍රමයේදී මම ඇයි 100ෙන් බෙදුවේ කියලා. 100ෙන් බෙදනවා කියලා අපි ලිව්ව හේතුව තමයි අර දශම තිත අපි අරන් ගියේ දකුණට ඉලක්කම් දෙකක්. ඒ නිසායි බෙදීම 100ක් දැම්මේ. හරි. ඇත්තටම පළවෙනි ක්‍රමේ ඇති දෙයක් නැහැ. ඔළුවේ තියෙනවා නම් පට් ගාලා ගන්න පුළුවන් පළවෙනි ක්‍රමේ ලේසියි. හරි නේද ළමයි මම ඊළඟ උදාහරණය කරන්නම්. හරි ඊළඟ උදාහරණයම නම් හිතන්න අපිට තිබ්බ කියලා 0.0.0යි හරි 0.0.125 හරි විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න කියලා ක්‍රම දෙකේම මම කියන්න මුලින්ම අපි පළවෙනි ක්‍රමයට හිතමු බලන්න දශම තිත අපි අරන් යන්න ඕනේ ළමයි දකුණට කවුරු අතරටද කියලා දැන් ඕගොල්ලෝ හිතන්න කවුරු අතරටද අරන් යන්න ඕනේ
පළවෙනි ක්‍රමයට ඔයගොල්ලෝ උත්තරයක් ගන්න පුළුවන්ද බලන්න. try එකක් දෙන්න බලන්න. පළවෙනි ක්‍රමය යටතේ 2යි 5යි අතරට වුණොත් ඔන්න සිතුම්පි අවුලක් වෙනවා. එතකොට සිතුම්පි ඕකේ අදහස 2යි 5යි අතරට දශම තිත අරන් ගියොත් 12.5 කියන එක. හොඳයි. අපි එහෙමනම් දශම තිත අරගෙන යා යුතු වෙන්නේ හරි සිතුම්පිට මම කියන එක පැහැදිලි ඇති. අපි 2යි 5යි අතරට දශම තිත අරන් ගියොත් ඒකෙන් අදහස් වෙන්නේ 12.5 කියන එක. එහෙම නේද බලන්නකෝ. හැබැයි අපි දශම තිත දැන් ගොඩක් කට්ටිය කියනවා 1යි 2යි අතරට යන්න කියලා. එහෙම වුණොත් අන්න එතකොට අගය මොකක්ද? 1.2. හැබැයි පොඩි අවුලක් තියෙනවා. අපිට 1.2 කියලා ලියන්නත් බෑ නේද ළමයි? 1.2 කියලා ලියන්නත් බෑ නේද ළමයි? 0.1 අතරට යන්නත් බෑ විනෝ. එහෙම වුණොත් මොකද්ද කතාව? 0.1 අතරට ගියොත් එහෙම ඒකේ අදහස 0.1 කියලා. ඒක වෙන්න බෑ. ඒකට එකට වඩා අඩු ඉලක්කමක්. එකට වඩා අඩු ඉලක්කමක් වෙන්න බෑනේ. අපි මුලින් ලියන සංඛ්‍යාව එකට වඩා වැඩි 10ට අඩු වෙන්න ඕන. එහෙනම් මේ දශම තිත අපි අරන් යා යුත්තේ කොතනටද? මෙන්න මෙතනට. මෙන්න මෙතනටයි අරන් යා යුත්තේ. ඒ කිව්වේ 1.25 විදියට. 1.25 විදියට. එහෙනම් 10 මොකද අපේ ළමයි කියන්නේ දශම තිත ඉලක්කම් කීයක් අරන් යනවද අපි දකුණට? දකුණට කීයක් අරන් යනවද බලන්න. ඒ අනුව 10 කීවෙනි බලයේද කියලා හිතන්න. 10 කීවෙනි බලයේද? අන්න හරි. ගොඩක් කට්ටිය 3 කියලා කියනවා. 10 3 නෙවෙයි. සනුලට වැඩේ තේරිලා තියෙනවා. මොකද හිතන්නේ? හොඳයි අයමි දුල්මිනි හරි. හොඳයි සඳුකමා සිතුම්බි යන දැන් වැඩේ තේරුණා. භාෂිත තේරුණා. දෙව්ෂාද් මොකක්ද අවුල දෙව්ෂාද්? 10 3 නෙවෙයි. අපි අරන් ගියේ දෙව්ෂාද් දකුණට. එහෙමනම් මොකක්ද වෙන්නේ? අන්න හරි. එහෙනම් ලකුණ මොකක් වෙන්න ඕනේද? ධන 3 නෙවෙයි ළමයි. මොකක් වෙන්න ඕනේද? ඒක ඍණ 3ක් වෙන්න ඕනේ. 10 ඍණ 3. මෙන්න මේ විදියට. 10 ඍණ 3. ඔකයි කතාව. හරි. දශම තිත අරන් ගියේ මෙතනට. මොකද පහ ගාවට ආවොත් සිතුම්පි පොඩක් හිතන්න පහ ගාවට ආවොත් 2යි 5යි අතරට ආවොත් ඒකෙන් අදහස් වෙන්නේ 12.5. ඒක වැරදි. මොකද 10ට වඩා වැඩි ඒක. 10ට වඩා අඩු වෙන්නත් ඕනේ. එකට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඒ නිසා අපි ගන්න ඕනේ කොහොමද? 1යි 2යි අතරට. ඊට පස්සේ දශම තිත අරන් ගියේ ඉලක්කම් 1යි 2යි 3ක් ඉස්සරහට. ඒ නිසා 3 දැම්ම. හැබැයි අරන් ගියේ දකුණට. ඒ නිසා ඍණ දැම්ම. 0.0 ගණන් වලදී අනිවාර්යෙන් ඍණ එන්න ඕනේ කියලා කිව්වේ අන්න ඒ නිසා. හරිද? දෙවෙනි ක්‍රමයට හිතුවොත් ඔන්න බලන්නකො දෙවෙනි ක්‍රමයට. හරි. එහෙමනම් මේ ක්‍රමයට ලිව්වොත් ඉස්ලාම් භාගයක් ලෙසට ලියා ගන්න ඕනේ. දශම තිත අරන් යන්න ඕනේ කොතනද කියලා තීරණය කරලන්න ඕනේ. අරන් යන්න ඕනේ 1යි 2යි අතරට. ඒතර ඉලක්කම් 3ක් අරන් යන්න ඕනේ. ඒ නිසා 1.25 බෙදීම ඒතර ඉලක්කම් 3ක් අරන් යනවා කියන්නේ 1.3කින් බෙදන්න ඕනේ. 1.3කින් බෙදනවා කියන්නේ 1000න් බෙදන්න ඕනේ. එහෙනම් 1000 කියන්නේ බල ආකාරයෙන් ලිව්වොත් 10 3වෙනි බලය. 1000 කියන්නේ 10 3වෙනි බලය. ඒක ගන්නවා හරය තුල ඉඳලා ලවය තුලට දර්ශකයේ ලකුණ මාරු වෙනවා. එහෙනම් 10 ඍණ 3. ඔන්න ඉතින් අනේ දෙවෙනි ක්‍රමය. ඒකත් අර විදියම තමයි ඉතින්. හරි. මුලින්ම දශම තිත ගෙනියන්න ඕනේ මෙතනට කියන එක තීරණය කරා 1.25 කියන එක. ඉලක්කම් 3ක් පන්නන හිඳ තමයි 1.3කින් බෙදන්න ඕනේ. ඒක දර්ශකාංකණයෙන් 10 බලයක් ඉඳලා ලිව්වොත් 10 3. දර්ශක නීති අංක 4 විදියට ඍණ දර්ශක ධන දර්ශක නීතියක් කියලා දුන්නා. උඩට ආවොත් මොකද වෙන්නේ? ලකුණ ඍණ වෙන්න ඕනේ. අන්න කාරණේ. හරි. ඔය උදාහරණයක් දාගන්නකෝ ආකාර දෙකටම. දැන් තරශිත එහෙමනම් පැහැදිලි වෙන්නේ නැති මොකක්ද අවුල කියන එක.
හරිනේ? හරි. එහෙනම් නැවත අපි ඉරිදා හම්බෙමු. මෙන්න මේ වැඩ ටික කරලා තියන්න. එක වැඩක් මම කිව්වා හිස් තැනක් කියලා අපි දර්ශකවල කරන්න කියලා මිශ්‍ර අභ්‍යාසය. ඊට අමතරව ඔයාලා කරලා තියන්න ඉරිදා වෙනකොට 13.1යි 13.2යි. දැන් මම මේ කියලා දුන්නේ ඒ අභ්‍යාස දෙකේ ගණන් ටික තමයි විද්‍යාත්මක අංකණයෙන් දැක්කේ. හරි 13.1යි 13.2යි. ඒක තමයි හෝම්වර්ක් එක වෙන්නේ. හරි?